දෙරණ අරුණ. Sri Lanka's breakfast show. අයිබෝවන් වනක්කම් ගුඩ් මෝනිින් අස්සලාමලේකුම් සුබෝදෑසනක් දෙරන අරුණත් එක් අදත් එකතු වෙන්නේ අද දෙවනිදා ඒ වගේම සඳුදා දවසක් අද වැඩට එන්න ඕන නේද කට්ටිය එහෙම හිතාගෙන ඇති වැඩට එන්න එපා බස්නාහිර පළාතේ අයට විශේෂයෙන්ම මතක් කරනවා මොකද ඊයේ දවසේ අපේ ප්‍රවෘත්ති විකාශයන් ඔස්සේ දැනුම් දුන්න ඒ පුවත පරණ ප්‍රවෘත්තියක් වෙලා අවසන් එසේ වුවත් උදෑසන මතක් කරන්න වෙනවා මෙතෙන් සිට ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියලා ඒ හින්දා මෙයමු ජාතික පුවත්පත්වලට ප්‍රධාන සිරස්තල විදිහට ඒගොල්ලෝ වාර්තා කරන කාරණාවන් ඒ වගේම අපේ අද 24 නාලිකාව වාර්තා කරන කාරණා කිහිපයකට බස්නාහිරට දිගටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව අද මව්බිම පුවත්පත කියනවා කුරුණෑගල කුලියාපිටිය ඇහැලියගොඩටත් 9 වෙනිදාට එක් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි පෙර පරිදි ආහාර පාන හිම නිවසටම ලබා දීමක් සිද්ධ වෙනවා කියලා පුවත්පතේ කියන්නේ. බස්නාහිර පළාතේ දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 9 වෙනි දළුවෙන් 5 දක්වා ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුත්තන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහත්මයා කිව්වා. ඒ කිව්වේ කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා විදියට කුරුණෑගල නගර සභා සීමාවට කුලියාපිටියට ඇහැලියගොඩට පොලිස් වසම්වලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන 9 වෙනිදා දක්වා. ඉතින් විශේෂයෙන්ම මේ අවස්ථාවේ බස්නාහිර පළාතේ සහ තවත් ප්‍රදේශයන්වල තියෙන තත්ත්වයක් එක්ක කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් දක්නට ලැබුණු තොරතුරු අනුව තමයි මේ ක්‍රියාමාර්ග ගත්තේ කියලා සඳහන් කරනවා. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවා සඳහා රැකියා ස්ථානවලට යන පිරිස වලට හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා මේ අවස්ථාවේදී යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියා. දිස්ත්‍රික් අතර සංචාරණයට තදින්ම සීමා සිද්ධ කරන්න කියලා ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවතිච්ච සාකච්ඡාවේදී අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඇඳිරි නීති බලපත් නිකුතුව තහනම් කරා පොලිසියට. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ ගේ දොරකොඩටම දෙන්න නිරෝධායනය වන්නන්ට 10,000ක බඩු මල්ලක් දෙන්න කියලා තමයි අද දවසේ මේ කියන්නේ. ඉතින් ජනපති නියෝග කළා තියෙනවා මේ සම්බන්ධයෙන් ආසාදනය නොවු නිරෝධායනය වුවන් දින 14කින් සමාජයට නිවෙස් තුනම නිරෝධායනය කරන එක සාර්ථක වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ කටයුතු ක්‍රියාත්මක කරන්න කියලා තමයි මෙහිදී සඳහන් කළේ. විශේෂයෙන්ම මම හිතන්නේ දැන් මේ අතර හැමදෙනාම කල්පනා කරන කාරණයක් තියෙනවා. දැන් මේ කියන විදිහට හෙට ඇඳිරි නීතිය දාන්න ගම හෙට යනවා අනිද්දාත් දාන්න වේද. ඒ උදාහරණයක් විදිහට ජනතාවක සමහර වෙලාවට බොහෝ දෙනෙක් අහනවා ඇයි දින 14ක් ගත වෙන්නේ එහෙම වෙන්නේ කොහොමද කියලා ආපහු පාරක් පරණ කියපු දේවල් මතක් කරන්න සිදු වෙලා. ඉතින් උදාහරණයක් විදිහට ඔබට මේ සමාජගත නොවී තීවීම වැදගත් වෙන්න නම් එහෙම නැත්නම් සමාජගත නොවන්නට මේ රෝගය පවත්වා ගන්න නම් බලධාරීන් කියන විදිහට සෞඛ්‍යංශ කියන විදිහට ඔබේ වගකීමක් තියෙනවා. නොවැම්බර් 1 වෙනිදා හැඳුනා නම් ඔබ ගෙදර ඉන්නවා එදාම ඇඳිරි නීතිය දැම්මනම් සාමාන්‍යයෙන් දින 14ක් යනකොට වසංගත විද්‍යාංශයේ මම නෙමෙයි කියන්නේ ඔවුන් කියන්නේ දින 14දී කොහොමත් රෝගය හොඳ වෙලා යනවා කියලා. සමහර වසංගත විද්‍යාඥයන් කියන්නේ ආපහු PCR කරන්න ඕනෙත් නැහැ මේ රෝගය එතනින් නැවතිනවා කියලා වරලා. ඉතින් එහෙමනම් ඔබේ දින 14 ඊයේ නොවැම්බර් 1 වෙනිදාන් පටන් ගත්තා නම් ඇඳිරි නීතිය එළමෙන 14 වෙනිදාන් අවසන් වෙන්නේ. ඒ 14 වෙනකන් අවසන් වෙන කාලය වෙනකොට ඔබ රෝග ලක්ෂණ පෙන්눔 කරන පුද්ගලයෙක් වෙනවා නම් සාමාන්‍යයෙන් කියන්නේ 6 7 8 9 වෙනකොට ඔබ රෝග ලක්ෂණ පෙන්눔 කරන්න ගන්නවා. සමහර අය ඉන්නව රෝග ලක්ෂණ පෙන්වුම් නොකරන. ඒ අයටත් හැබැයි මේ චක්‍රයේ එහෙම ක්‍රියාත්මක වෙනවා. ඔහු නමුත් වාහකයෙක් වෙනවා. ඒ කෙසේ වෙතත් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති වුණත් පෙන්වුවත් ඔබට වගකීමක් තියෙනවා. මොකද 9 10 11 වෙනකොට ඔබේ ශරීරයේ ප්‍රතිදේහ නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඔබේ එහා පැත්තේ ඉන්න කෙනාට වඩා ඔබට ශක්තිමත් භාවයක් ලැබෙන්න පුළුවන්. මොකද ඔබ මේ වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිර්මාණය කරගෙන තියෙන හින්දා. ඉතින් මේ අතරතුර කාලයේදී ඔබට හදිස්සියක්වත් ඔබ දන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න කිව්වත් ඒ ගෙදර අල්ලපු ගෙදර මල්ලිය විල කිව්වොත් ඉතින් කාඩ් එකක් ගහමුද අයියේ කියලා සමහර වෙලාවට දින 8 9 10ක බානුවේදී එහා ගෙදර මල්ලි පළමු සර්කල් එක පටන් ගන්නවා එයාගේ දින 14 එහෙම වුණොත් මේ රෝගේ එන්න පැතිරෙනවා. ඒ හින්දා අපි හැමෝම ඉන්න විදිහට හිටියොත් හුදකලා වෙලා හිටියොත් මේක සමාජගත වුණාද නැද්ද කියන්න අප දන්නේ නැහැ. හැබැයි ඉතින් කෙසේ වෙතත් මේ හැමෝගෙම සර්කල් එක නවත්ත ගන්න පුළුවන් වේවි. මේ චක්‍රය නවත්ත ගන්න පුළුවන් වේවි. ඉතින් ඒකත් එක්ක අපි හැමදෙනාටම වගකීමක් තියෙනවා මුහුවීම් අඩු කරලා පුළුවන් තරම් දුරට ඉන්න එක. හැබැයි එහෙම මුහු වෙන්න පුළුවන් ඉන්න කියලා කිව්වට අපිට එහෙම කරන්න පුළුවන්ද? මොකද අපිට යුද හමුදාපතිතුමා කිව්වේ දවස් 3කට බඩු රැස් කරගත්තම ඇති කියලා. එහෙම නේද කිව්වේ. අපි සම්බන්ධ කරගමු යනුව යුද හමුදාපති ලුත්තන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයාව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා විදියට සුබ උදෑසනක් යුද හමුදාපතිතුමා. සුබ උදෑසනක් චතුර. ආයිබෝන්. ආයිබෝන්. කීප දවසක් ඔබතුමා දකින්න හිටියෙත් නෑ. සෙනසුරාදා දවස්වල අපි දැක්ක ඔබතුමා විශේෂයෙන්ම මේ නිරෝධායන මධ්‍යස්ථාන නිර්මාණය වෙන ආකාරය බලන්නට ගිහිලා තිබුණා. ඉතින් කෙසේ වෙතත් හැබැයි ඔබතුමාගේ වචන විශ්වාස කළා අපි හිතුවා දවස් 3ක් හිටියම ඇඳිරි නීතිය ඉවරයි කියලා ඉවරලා. ඉතින් ප්‍රශ්නයක් නෑ සඳුදා වැඩට යනවා බඩු භාණ්ඩ එක්රැස් කරන්න ඕනේ නෑ. ගෙදර ආහාර ද්‍රව්‍ය මුකුත් ගන්න ඕනේ නෑ කියලා විශ්වාසය තියන් හිටියා. නමුත් ඒක ඊයේ තත්ත්වය වෙනස් වුණා. මොකද හදිස්සියෙම මෙවැනි තත්ත්වයක් ඇති වුණේ යුද හමුදාපතිතුමා.
ඔව් චතුර දැන් මෙහෙමයි විශ්වාසය තියාගන්න විශ්වාසය කඩ කරගන්නීමට අවශ්‍යතාවයක් අපි විශ්වාසවන්ත ආකාරයට තමයි ජීවත් වෙන්නේ. කවදාකවත් රටේ ජනතාවගේ විශ්වාසය කඩ කරන්නේ නැහැ කියලා බය නැතුව කියන්න පුළුවන්. නමුත් චතුර ඉස්සෙල්ලම කියන්න ඕනේ දැන් මේ තීරණ ගනු ලබන්නේ එක් පුද්ගලයෙක් නෙමෙයි. යම්කිසි විශේෂයෙන්ම මම පැහැදිලි කරන්න ඕනේ පුද්ගලයෙක් ඔබ ඉතාමත් හොඳ ආරම්භයක් ලබා දුන්නට ඇහුණා. දැන් මෙහෙමයි යම්කිසි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙක් වුණොත් ඒ කොවිඩ් මිට ඉස්සෙල්ලත් මම කියලා තියෙනවා කොවිඩ් ආසාදිතයෙක් වූ වහාම ඔහුව රෝහලකට රැගෙන යන අතරතුර එහුගේ ප්‍රථම ආශ්‍රිතයන් නිරෝධායනකට ලක් කරනවා නිවෙස් තුල. නිවෙස් නිරෝධායන කියන එක අපි කතා කරලා ඉස්සර අපේ හමුදාව හෝ නිරෝධායන මධ්‍යස්ථානට අරන් ගියා. දැන් නිරෝධායන කරනවා නිවස තුල. ඉතින් මේ ආකාරයෙන් නිරෝධායන කරන ගෙදරක් දෙකක් යම්කිසි සුළු ප්‍රදේශයක තිබෙනවා නම් අපිට ඒක හුදකලාවකට ලක් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒකයි අර සමහර ගම්මාන හුදකලා නැත්නම් අයිසොලේට් කරා කියලා අපි කියන්නේ. නමුත් මේක විසිරීලා තිබෙනවා නම් යම්කිසි ප්‍රදේශයක එසේ ගමක් පමණක් එක් කොටසක් විතරක් හුදකලා කරලා හැකියාවක් නැහැ. එහෙමනම් ඒක වෙනවා එතනින් ඔබට ගිහිල්ලා මේ වසමක් පොලිස් වසමක් හරි අපි තෝරා ගන්න ක්‍රමවේදය අනුව නිරෝධායන ඇඳරි නීතිය යොදවන්න. දැන් ඊයේ දිනේ පෙරේදා දිනේ ඊට ඉස්සලා දිනේ අපි සලකලා බැලුවම දැන් උදාහරණයක් වශයෙන් අපි ඊයේ දිනේ ගත්තොත් රටේ 397 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් හමු වෙනවා. ඉන් 179 දෙනෙකුම හමුවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. ඊළඟට කොළඹ දිස්ත්‍රික්කයෙන් 93 දෙනෙකුත් කළුතර දිස්ත්‍රික්කයෙන් තවත් 33 දෙනෙකුත් වාර්තා වෙනවා. ඊට අමතරව සුළු ප්‍රමාණයක් ඇහැලියගොඩින් ඒ වගේම කුරුණෑගලින් සහ කුලියාපිටියෙන් තමයි ඊතුරු ආකාරයට හමුවන්නේ. ඉතින් අපි දැන් මේවා බැලුවම් පස්සේ මේ දැන් බස්නාහිර පළාතේ තමයි මේ දිස්ත්‍රික්ක තුන තමයි ප්‍රධාන වශයෙන්ම බහුතරයක් හමුවලා තියෙන්නේ. මේ හමු වෙච්ච කට්ටිය සැබැදියෝ අපි තාමත් අපි ඇඩ්‍රස් වලට ගිහිලා කොහෙද ඉන්නේ කොහෙද ගියේ මේ ආකාරයෙන් ලොකු විශ්ලේෂණයක් කරගන්නවා. පෙනුන්නේ නැතුණාට නිකම් මේ ඇදරි නීති දානවා ගලවිල්ලක් නෙමෙයි කරන්නේ. මේ අනුව බැලුවම මේ පසුගිය දින තුනේදී බැලුවම මේක විශාල වශයෙන් මේ හමු වෙච්ච කට්ටිය විහිදිලයි හමු වෙලා තිබෙන්නේ බස්නාහිර ප්‍රදේශය තුල. ඉතින් බස්නාහිර පළාතේ ඒක තිබෙනවා. ඒත් එක්කම තමයි ඊයේ දිනේ බැලුවම සමහර හමුලා තියෙන චතුර දැන් ඊයේ දිනේ ලැබුණු වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කියයි දින 2කට පමණ දින 3කට පමණ ඉහත වාර්තා ලැබිච්ච තත්ත්වකුත් තිබෙනවා. එතකොට මේ පසුගිය දින 2-3 දෙක වුණා. එතකොට යම් කිසි ආකාරයකින් අපි තීරණයක් ගත්තොත් පසු කාලීනව ඒ වෙනකොට පැතිරිලා ඉවර වෙන්න පුළුවන්. ගොඩක් කටියට පැතිරෙන්න පුළුවන්. ඉතින් මේ කරුණු කාරණා සියල්ලක්ම මේ එක් පුද්ගලයෙක් හෝ අතිගරු ජනාධිපතිතුමා යටතේ කාර්යසාධක බලකා ඉන්නේ විශේෂඥයන් ලංකාවේ ඉන්න හොඳමයි කියන විශේෂඥවරුන් සියලු දෙනාම මේකට සම්බන්ධ වෙලා ඔවුන් තමයි මේ නිර්ණායනයන් ඇතුළත් කරලා කියන්නේ මේක මේ ආකාරයෙන් තමයි කළ යුත්තේ කියලා. ඉතින් අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ අනිවාර්යයෙන්ම අද උදෑසන 5ට මේක නිරෝධායන ඇඳරි නීතිය විශේෂයෙන්ම මේ බස්නාහිර පළාතේ අර සෙසු අලුතෙන් දාපු දින 3කට දාපු එක ඉවත් කරන්න. නමුත් මේ ඇති වෙලා තිබෙන තත්ත්වය සෞඛ්‍යමය ඇති වෙලා තිබෙන තත්ත්වය ඉතාමත් වැදගත්. එසේ නොවුනොත් මේ ප්‍රදේශය නැත්නම් බස්නාහිර පළාතේ පමණක් මේක විසිරලා යන්න පැතිරලා යන්න හැකියාවක් බොහෝ දුරට තියෙනවා. ඔබ ඉතාමත් හොඳට පැහැදිලි කරලා ඉස්සෙල්ලා කොහොමද මේ දින ගණන් මේවා වෙන්නේ කියලා. ඉතින් අතිගරු ජනාධිපතිතුමා මේක මේ විශේෂඥවරුන් එක්ක ඊයේ සාකච්ඡා කරද්දී තේරුම් ගියේ ඔබ දන්නවා දින 10ක්. අපි දින 3ක් දැන් වැහුවා. තව දින 7ක් දින 10ක් ඇතුළත අපිට මේක කිසිම පුද්ගලයෙක් මේ ආකාරයේ අත්‍යවශ්‍ය සේවාවන් අපි කියලා දිනවා යා හැකි කට්ටිය කවුද කියලා. නැත්තම් පොදු මහජනතාව බැලුවොත් නිවෙස් වලට වෙලා මේ දින 10 හිටියොත් හැකියාවක් ලැබෙයි කියලා මේ අපි දකින විසිරලා තියෙන ක්‍රමවේදය අනුව බැලුවම අපිට මේක ව්‍යාප්ත වීම වළක්වා ගන්න හැකියාවක් ලැබෙයි කියලා. ඒකට තමයි මේ ප්‍රමුඛත්වය දීලා මේ ආකාරයෙන් නැත්තම් වචන වෙනස් කරන්නේ නැහැ. යුදාමතපතුමා දැන් ඔබතුමාම සඳහන් කරපු ආකාරයට මේක කොහොම හරි නවත්ත ගන්න ඕන නැත්තම් පැතිරිලාම අවසන් වෙයි කියලා සඳහන් කරා මේක වැහුවේ නැත්නම් දැනටමත් පමා නැද්ද පරක්කු නැද්ද මේක මුලින්ම මේක කරා නම් මේ තත්ත්වය වළක්ව ගන්න තිබුණ නැද්ද? ඒ වගේම ඔබතුමාලා කියනවා මේක සමාජගත වීමක් තවමත් පේන්නේ නැහැ කියලා. හැබැයි දැන් බැලුවොත් නැත්නම් බොඩි ලයින් එක සම්බන්ධයෙන් ගත්තොත් හොරණ ප්‍රදේශය සම්බන්ධයෙන් ගත්තොත් ඉතින් එකපාරටම ගිහිල්ලා ඉවරලා තමයි මේ සම්බන්ධයෙන් මේ අහඹු පරීක්ෂණ සිදු කරා කියලා වාර්තා වෙන්නේ. එතකොට තමයි රෝගියෙක් වාර්තා වුණා කියලා සඳහන් කරන්නේ. තවත් උපපොකුරු හැදෙනවා කියලා සමහරු කියනවා. ඉතින් මේත් එක්ක බලනකොට ඔබතුමාලා හුදකලාව කරන පරීක්ෂණ වලින් නේද මේ සමහර පිරිස් ප්‍රදේශ වලින් පැමිණෙන්නේ?
අප ඒකෙන් පටන් ගන්නම් චතුර ඉස්සෙල්ලම මේ හුදෙකලා කිරීමක් නෙමෙයි. ඇත්තටම දැන් මේ බොඩි ලයින් එක නැත්තම් හොරණ මම වාර්තා කර ආකාරයට කළුතර දිස්ත්‍රික්කයේ 33 දෙනෙක් කියේ වාර්තා වන්නේ මේ අපි සාමාන්‍යයෙන් පසුගිය දින කීපේ පුරාවට සහ ඊයේ දිනේ වුණත් අපිට යම්කිසි පුද්ගලෙක් කොයි දාසාදිතෙක් වාර්තා වුවාම අපි හඹාගෙන යනවා ඔවුන් ආශ්‍රය කරපු කට්ටිය කවුද කියලා. ඉතින් එහෙම ආශ්‍රය කරපු කට්ටිය සමහරලාට අදම අපි පස්සෙන් පන්නලා ඒ කට්ටිය පිළිබඳ පරීක්ෂණයක් කරනවා නැත්නම් හෙට දිනේ හැකි ඉක්මනින් මේ තත්ත්වය යටතේ අපි පරීක්ෂණ කරුන් ලබනවා. දැන් බොඩි ලයින් එකටත් සම්බන්ධ වෙනවා. ඇයගේ එක් පුද්ගලයෙක්ගේ දෙමාපියන් යම් කිසි ආකාරයෙන් මේ ආකාරයට ගිහිලා තියෙනවා මෙතන පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට. ඉතින් මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට ගිය කට්ටිය හඹාගෙන යද්දී ආපු එක් අවස්ථාවක් අපි හොයාගෙන ඉන්නවා. ඊට අනුව අපි බලාගෙන ඉන්නවා ඔවුන්ගේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් ඒ අනුව මේක ඉලක්ක කරගෙන කරුණ ලැබූ PCR පරීක්ෂණකින් තමයි මේ ආකාරයෙන් ඉස්සෙල්ලම 3-4 දෙනෙක් හමුවන්නේ. ඒ හමුනාම අපි දන්නවා මේ වගේ ස්ථානයක සංකීර්ණ ගොඩක් බහුල විශාල වශයෙන් සේවයේ නියුතු සංඛ්‍යාවක් ඉන්න ස්ථානයක මේක එතනින් නවතින්න හේතුවක් නැහැ. නමුත් ඒ ආයතනයේ විසින් ලබා දීලා තියෙනවා ඉතාමත් හොඳ නිර්ණයයන් ඔවුන් කියනවා කරා කියලා. ඉතින් ඒකින්ද යම් කිසි ආකාර සීමා කරගන්න හැකියාවක් ලැබෙයි කියලා ඔවුන් කියනවා. ඉතින් ඒ අනුව තමයි අපි මේ ඉලක්ක කරගෙන කරගත්ත ක්‍රියාවලියක්. එහෙසේ නොඇතිවක් අහඹු කතාවක් නෑ මේක. අපි දන්නවා මෙතන මෙන්න මේ පුද්ගලයන් ගිහිලා තියෙනවා. මොහුට හැදිය මේක ආසාදනය වෙයි කියලා හොයාගෙන යද්දී ඒ ආකාරයෙන් තමයි මේක හොයාගත්තේ නැත්නම් අහඹු වෙලා නැහැ. අනිත් එක තමයි ඔය කියන විදිහට ඔව් සමහර අවස්ථාවලදී අපි බලාපොරොත්තු මෙහෙමයි දැන් ඊයේ දිනේදී සාකච්ඡාවලදී ලංකාවටම නිරෝධායන ඇඳරි නීතියක් දාන්න ඕනේ කියලා. එහෙම කරන්න පුළුවන් නම් ඉතින් ඇඳරි නීතිය ලංකාවටම දින 7ක් දාලා තියෙනවා නම් වහගෙන ඉන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මේ පැතිරීම තාමත් ලේසියෙන් වළක්ව ගන්න හැකියාවකුත් තියෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි ඔබ දන්නවා ඔබලට අපිට වැඩිය කතා කරන්න ඇති දැන් මේක දාපු වෙලේ ඉඳලා අපිට කතා කරන සංඛ්‍යාව. ඔබ දන්නවා මේ තීරණය ගන්න ඉස්සලා අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා මේ කැමැත්තකින් නෙමෙයි අඩු ආදායම් ලාභී සමහරට දිනපතා වැටුපක් හොයාගෙන ජීවත් වෙන අයවලුන් ඉන්නවා. ඒ ආකාරයෙන් පොඩි කුඩා බිස්නස් කරන කට්ටිය ඉන්නවා. සමහර කට්ටිය අපිටම කතා කරලා කියන මට කිව්වා පුලියාපිටිය ප්‍රදේශයෙන් කතා කරලා ඔබතුමාලා කඩ අරින්න කොහම කඩ අරින්නේ මේ ආහාර විතරද? මගේ කඩේ මට ළමයි 4 දෙනෙක් ඉන්නවා. මට ළමයි 4 දෙනා ජීවත් කරන්න මේ කඩේ ඇරලා පමණයි. මට තියෙන්නේ මේ යකඩ බඩු කඩයක්. එතකොට ඒ කට්ටිය මේ ඒ කඩේට ඉන්නේ දෙන්නෙත් තුන් දෙනෙක්. ඔබතුමාලා ආහාර කොහම ආහාර කඩේට පිරීලා කොවිඩ් පැතිරෙන්නේ ආහාර කඩෙන් කියලා ජාතිය කියනවා. ඉතින් මේ කරුණු කාරණා සියල්ලක්ම අනුව තමයි පසුගිය කාල සීමාවේදී අපි හැකියතාක් දුරට උත්සාහ කරා යම්කිසි ප්‍රදේශයකට පවුන අදටත් ඒකනේ කරන්නේ. අදටත් එහෙමනම් කියන්න පුළුවන් තර්කයක් ගෙන්නනවායි ලංකාවටම දාන්න නැත්තේ කියලා. ඉතින් ඒකද හැකියතාක් දුරට උත්සාහ කරන්නේ මේ පවත්වාගෙන යන ගමන් රටේ බහුතරයකට අපහසුතාවයකට පත් නොවන ආකාරයෙන් කටයුතු කරමින් මේ නිරෝධායන ඇඳරි නීතිය පනවා ගැනීමට. මේක ඊළඟ ප්‍රශ්නය දැන් මේ දවස් තව 9 වෙනිදා වෙනකන් ඉන්න ඕන ජනතාව. එතකොට මේ අයට ආහාර ද්‍රව්‍ය ඔක්කොම ලබා දෙනවා කියලා කියන්නේ රජයෙන් මේ නිරෝධායනයට ලක් වෙන පවුල් වල අයට විතරයි. අනික අය සියලු දෙනා මිලට ගන්නට ඕන. එතකොට නමුත් ඔබතුමන්ලා අවසර ලබා දීලා තියෙන්නේ යන්නට කණ්ඩායම් 80කට පමණ විතරයි. නමුත් මේ වෙළඳ මහත්මීන් මේ විකුණන්න යන කට්ටියට පෙර කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? මේ ඇඳරි නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඇඳරි නීති බලපත්‍ර දෙන එකත් නවත්තන්න කියලා ජනාධිපතිතුමා කිව්වා. එතකොට දැන් මේක කොහොමද යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ? ඇඳරි නීතිය අවපව් එකෙන් පටන් ගන්න ඇඳරි නීතිය දෙන බලපත්‍ර දෙන්න කියලා පොලිසිය වල පිරීලා ඉන්නේ. මේ කට්ටියත් දියා ගන්න බැරි තරමට බලපත්‍ර ඉල්ලනවා. ඉතින් ඒක මේ අතිගරු ජනාධිපතිතුමා කිව්වේ බලපත්‍ර දෙන්න එපා කියන එක නෙමෙයි. බලපත්‍ර දෙන්න එක කොලේ නැතුණාට අත්‍යවශ්‍ය සේවාවන් රටේ ජනතාවට ආහාර නැත්නම් අත්‍යවශ්‍ය සේවාවන් සපයන අයවලුන්ට ඔවුන්ගේ හැඳුනුම්පත ඉදිරිපත් කරලා යන්න කියලා. දැන් උදාහරණයක් ගත්තොත් අපිට කතා කරා කාගිල්ස් නැත්නම් කීල්ස් නැත්නම් මේ ආහාර සපයන ප්‍රධාන ආයතන ගත්තම සතොස මේ කට්ටියගේ සේවකයන් ඉන්නවා. ඔවුන් යන්න ඕනේ නැත්නම් මේ බඩුවේ වඩු විදියක් නැහැනේ. ඉතින් ඒකින්ද ඔවුන්ට අපි දැනුම් දීලා තිබෙනවා ඔබගේ හැඳුනුම්පත පෙන්නලා මේ කාර්යාලයට යන්නේ කියලා පෙන්වන්න කියලා. ඊට අමතරව අපි කිව්වා මේ ආයතන ප්‍රධානීන්ටත් ඔවුන්ට හැම එක්කෙනාව ගාතේ වගේ ෆෝන් එකක් තියෙනවා SMS එකක් ගවන්න ඔබ මේකට රාපෝර්තු කරවන්න කියලා ඒක පෙන්නලා යන්න හැකියාවක් තිබෙනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම මේ ආකාරයෙන් ඉදිරි දින කිහිපෙදී බලාපොරොත්තු වෙන ඔබ කිව්ව ප්‍රශ්නෙට ඍජු උත්තරයක් ලබා දුන්නොත් ඔව් කඩ විවෘත කරේ නැතුණත් අපි කියලා තියෙනවා මීට ඉස්සෙල්ලත් අපි මාර්තු අප්‍රේල් මැයි මාසවලදී දන්නවා විශේෂයෙන්ම ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ කාර්යසාධක බලකාය යටතේ ක්‍රියාත්මක වුණා ක්‍රමවේදයක් නිවෙස් වලටම ඇවිල්ලා බඩු බාහිර ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ විශේෂම ආහාර සහ නිකුත් භාණ්ඩ ලබා දීමේ ක්‍රමවේදයක්.
ඒක අද සිට ක්‍රියාත්මක කිරීමට අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒක අද හෙට වෙද්දි බොහෝ දුරට ඔබ දන්නවා මේ අද වෙනකන් නිරෝධායන නීතියක් පවත්වපු හින්දා ඔවුන් වැඩට එන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ ක්‍රියාවලිය පටන් ගන්න ඕනේ. යම්කිසි ප්‍රමාද දෝෂයක් අද දවස තුල වෙන්න හැකියාවක් නැතුව නුමේ ඒක වෙනවා. හෙට දවසේදී මේක ක්‍රියාත්මක වන ආකාරයෙන් කරන්න රජයට උපදෙස් ලබා දුන්න අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. ඉතින් අපි බලාපොරොත්තු වෙන ආකාරයෙන් කරයි කියලා. එතකොට ඔබ කිව්වා වගේ අර 80ක් කීයක් පමණක් නෙමෙයි ඉස්සෙල්ලා උපදෙස් ලබා දීලා තියෙනවා. නමුත් අපි පොලිස්පතිතුමාට පණිවිඩයක් ලබා දීලා උපදෙස් ලබා දීලා තියෙනවා. මේක මේ ආකාරයෙන් සම්බන්ධ වෙන අයුන්ට ලබා දෙන්න කියලා. උදාහරණයක් ගත්තොත් යම්කිසි අපි තුමු මේ කොළඹ ප්‍රදේශයේ යම්කිසි එක් ස්ථානයක් ගත්තොත් අපි තුමු අතුල් කෝට්ටේ කියලා ඒ ප්‍රදේශයේ තිබ්බච්ච අපි දන්න ඔය බේකරි දේවල් ඒත් එක්කම සමහර වෙළඳු හිටියා එළවලු ඒ වගේ අරන් ගිහිල්ලා පොඩි තත්ත්වයක තිබ්බා. ඒ වගේ දේවල් වලට අපි දැනුම් දීලා තියෙනවා. උන්ට වාහනයක ඒ කියන්නේ මොබයිල් වල එකටියට ගිහිලා මේ ප්‍රදේශවල තමුන්ගේ ප්‍රදේශ තමුන් දන්නවා මොන ප්‍රදේශ වලින්ද ඇවිල්ලා ගන්නෙ කියලා. ඉතින් ඒක හින්දා මේ ආකාරයෙන් මේ ආහාර ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමට ක්‍රමවේදයක් ඇති කරලා තිබෙනවා. බැරි වෙලාවත් මේකේ යම්කිසි අඩුපාඩුවක් දැක්කොත් අපි අද හෙට දවස් දෙකේදී මේ තත්ත්වයේ යම්කිසි බරපතල ආකාරයෙන් අඩුපාඩු දකිනවා නම් ඒ සඳහා විකල්පයක් හෙට දිනේදී අනිද්දා වෙද්දී ක්‍රියාත්මක කිරීමටත් පසුබට වන්නේ අනිවාර්යයෙන්ම රටේ ජනතාව කන්න බොන්න ඕනේ. මේ බස්නාහිර පළාතේ කට්ටිය කන්න බොන්න ඕනේ. ඒක ඒ දේ කරනවා. නමුත් චතුර මේ දේ කරන ගාම ඉතාමත්ම ඕනකමින් ඉල්ලා සිටිනවා ජනතාවගෙන්. ඔබ දන්නවා මෙවැනි නිරෝධායන ඇඳිරි නීතියක් පනවලා අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඔබ නිවසට වෙලා ඉඳී කියන එක. ඔබ නිවසට වෙලා ඉන්නේ නැතුව ඔබ ගමන් කරන්න ගත්තොත් මේ බහුතරයකට අපහසුතාවයට පත්වෙමින් යොදවනු ලබන නිරෝධායන ඇඳිරි නීතියෙන් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඔබ සංසරණය කරන්නේ නැත්නම් එක එක්කෙනාට ගැටෙන්නේ නැත්නම් මේ ප්‍රශ්න කිසිසේත් ඇති වෙන්න මේක ව්‍යාප්ත වීමේ හැකියාවක් නැහැ. මේක අකමැත්තෙන්වත් කරලා බලාපොරොත්තු වෙන්නේ මේ මේක මඩ පවත්වා ගන්න. ඊයේ වෙනකොට 3093ක් වාර්තා වුණා මිනුවන්ගොඩ කණ්ඩායමෙන්. ඒ වගේම මාළු මාකට් එකෙන් 4091ක් තවත් කණ්ඩායම් වශයෙන් දැනට නිරෝධායන මධ්‍යස්ථානවලට අදාළ පිරිස් ගෙන රෝගීන් කෙලිම රෝහල් වලට ඇතුල් කළා. අනෙක් පිරිස් නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙනියනවද? එහෙම නැත්නම් తాවකාලිකව මේක නවත්තලාද තියෙන්නේ? PCR පරීක්ෂණ කරන එක අඩු කරලාද? එහෙම නැත්නම් සමස්තයක් විදිහට දෛනිකව මේ එකතු කිරීම සිදු වෙනවද? මොකද පහුගිය දවස්වල බොහෝ ගොඩ ගැහිලා තිබිච්ච හින්දා මේක කරන්නේ නැහැ කියලා චෝදනාවක් තිබුණා. මොකක්ද ඇත්ත තත්ත්වය? නෑ එහෙම නොකර ඉන්නේ නැහැ. PCR පරීක්ෂණ තවදුරටත් ඒ ආකාරයෙන්ම කරගෙන යනවා. කරගෙන යද්දී විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා විසිනුත් ඊයේ දිනේදී උපදෙස් දුන්නා PCR පරීක්ෂණ කරද්දී යම් ප්‍රතිශතයන් අනුව කරන්න, ඉලක්ක කරගෙන කරන්න. අනිවාර්යයෙන්ම රෝහල් වල සුවය ලබාගෙන ඉන්න කට්ටිය අන්න ඉස්සෙල්ලා PCR පරීක්ෂණයක් කරන එකට යම්කිසි ප්‍රතිශතයක් තිබිලා තියෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවල හිටපු කට්ටිය ඒත් එක්කම ඔබ දන්න අපි නිවෙස්වල නිරෝධායන ලක් කරා. ඒකට නිවෙස්වල හැමදාම නිරෝධායන වෙවි ඉන්න බෑ. යම්කිසි දින 10ක් විතර පැන්නම් පස්සේ ඔවුන්ගේ PCR පරීක්ෂණ කළා ඔවුන් නිරෝධායනය වෙන එක ඒ තත්ත්වයෙන් ඉවත් කරන්න ඕන. නැත්නම් හැමදාම නිරෝධායන වෙන්න බෑ. ඒ කට්ටිය වෙනුවෙන් යම්කිසි ප්‍රතිශතයක් දාලා තියෙනවා. ඊට අමතරව ඔබ දන්නවා මේ වන විටත් අපි ඇඟලුම් කර්මාන්ත ශාලා සහ අපනයන කර්මාන්ත ශාලා පවත්වන යන ස්ථානවල තිබෙනවා. ඒකට ප්‍රතිශතයක් දාලා තියෙනවා. ඊට අමතරව අර කිව්වාගේ ඉලක්ක කරගෙන කරන අයවලුන් සඳහා PCR පරීක්ෂණය කරන්න ඕනේ. විශේෂයෙන්ම ප්‍රථම ආශ්‍රිතයන් පමණක් නොවේ, ආශ්‍රිතයන් දෙවන ආශ්‍රිතයන් පමණක් නොවේ. යම්කිසි ආකාරයෙන් මේ අපි හොයාගෙන යන කොන්ටැක්ට් ට්‍රේසිං වලින් හොයාගෙන යන ඉදිරියේදී හැදෙයි කියන කණ්ඩායම් සම්බන්ධව කරන්න ඕනේ. ඊට අමතරව තවත් හැදෙයි කියලා හිතන කණ්ඩායම් සඳහාත් මේ ආකාරයෙන් PCR පරීක්ෂණ කරගන්න ඕනේ. මෙහිදී ඉතාමත්ම වැදගත් වෙන්නේ රටේ ජනතාව දැනගත යුතුම කාරණයක් තමයි ඔබගේ PCR පරීක්ෂණයක් කරා නම් ඔබ වහාම නිවෙසකට වී නිරෝධායන වෙන්න. ගොඩක් වෙලාවට අපි දැකලා තියෙන්නේ PCR එකට දීලා ඊට පස්සේ රවුම් ගහලා හැමතැනම ගිහිල්ලා එද්දි වාසාදින වුණා කියලා දැනගත්තම මේක පතුරල වෙලයි ගොඩක් කටිට. ඒකිට ඉතාමත්ම ඕනකමින් ඉල්ලනවා ඔබ රජයේ හෝ පෞද්ගලික ස්ථානයක හෝ PCR පරීක්ෂණයක් කරගෙන තිබෙනවා නම් PCR පරීක්ෂණ කර වහාම ඔබ නිරෝධායන විය යුතුයි. එපමණක් නොවේ අපි පෞද්ගලික ශේෂ්ත්‍ර දැනුම් දීලා දිනවා මේ බව ඒ පළාතේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට
නැත්නම් මහජන වෛද්‍යවරයාට දැනුම් දෙන්න. එතකොට ඔබ PCR පරීක්ෂණ වාර්තා එනතුරු මෙසේ අනිවාර්යයෙන්ම රැඳිය යුතුයි. මොකද ඔබ PCR පරීක්ෂණයක් කරන්න හේතු වෙන්නේ යම්කිසි ආකාරයක ඔබ අවදානම් පුද්ගලයෙක්ද කියලා සැකයක් තිබෙන හින්දා. වෙන්ම ස්තුතියි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති රොත්තන්ජන් රාජාවෙන්ද්‍ර සිල්වා මහතාපත් සමග එකතු වුණේ. උදෑසනම අපිට අහන්න පුළුවන් ඇඳිරි නීති බලපත්‍රය වගේම අප දන්නවා ජාත්‍යන්තර පාසල්වල විභාග පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද දවසේදී ඒ අයට ඇඳිරි නීති බලපත්‍ර නැතුව යන්න පුළුවන්ද? ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා BOI සෝන්ස් වල කට්ටියට වැඩ කරන්න පුළුවන් කියලා කිව්වා. මේ තියෙන ලිස්ට් එකේ අසුවේ නැහැ ඒ අයව. ඒතකොට ඒ අය මේකට ඇතුළත්ද නැද්ද? තව ගොඩක් ප්‍රශ්න දෙනවා. අපි ඒක පොලිසියට යොමු කරමු. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාට මේ අතර තමයි ඇඳිරි නීතිය කඩපු පිරිස අත්අඩංගුවට ගැනීම සිද්ධ කළ තියෙන කොහොමද කියලා අද දවසේ කියන්නේ 1633ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා කියලා සඳහන් කරනවා. ඊයේ උදෑසන 6 සිට ගෙවිච්ච පැය 24 කාලය තුළදී අත්අඩංගුවට ගත්ත පිරිස තමයි මේ විදියට දක්වලා තියෙන්නේ. මේ අතර කොවිඩ් ආසාදිතයන් ගණන 11050 දක්වා ඉහළ ගියා. පෑලියගොඩ සහ දිවුලපිටිය පොකුර 7582ක් වෙලා තියෙනවා. ඊයේ පමණක් නව ආසාදිතයෝ 397ක් වාර්තා වුණා කියලා සඳහන් කළා. මේ 397 ආපු විදිහ සම්බන්ධයෙන් ඔබ විමසන හින්දා ඒ සම්බන්ධයෙන් කීම වැදගත් වෙනවා. ඒ අනුව ඒ 397න් 41 දෙනෙක් ආවේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් 348 දෙනෙක් ඇවිල්ලා තිබෙන්නේ හඳුනාගත් විය හැකි සම්භාවිතාවක් එහෙම නැත්නම් රෝගීන් වෙන්න පුළුවන් කියලා හඳුනාගත්ත කණ්ඩායම් බල කරන PCR පරීක්ෂණ වලින් ටාගටඩ් ගෲප් වලින් එහෙම නැත්නම් වල්නරබල් ගෲප් වලින් ආවයි කියලා තමයි සඳහන් කරේ. මේ අතර 21 වන කොවිඩ් මරණය ඊයේ දවසේ වැලිසර ලයරෝහලේ වාර්තා වුණා කියලා පුවත්පතේ වාර්තා කරන අරුණ පුවත්පත. මේ සම්බන්ධයෙන් යම්කිසි අපහැදිලිතාවයක් ආවා කොහෙන්ද ඇත්තටම ආපු තැන කියලා. මොකද එක තැනකින් කිව්වේ එක තොරතුරක් තවත් තැනකින් තව තොරතුරක් කිව්වා. කොහොම හරි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියපු විදිහත් එක බලනවා නම් 44 හැවිරිදි සමාවෙන්න 40 හැවිරිදි මහර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් මිය ගියා කියලා වාර්තා කරා. මෙරට වාර්තා වෙච්ච 21 වන කොවිඩ් මරණය විදිහට අපිට දර්ශනත් බලන්න පුළුවන්. අධිරුධිර පීඩනය සහ ශ්වසන පද්ධතියේ ආසාදිත තත්ත්වයේ හේතුවෙන් තමයි පසුගිය 23 වෙනිදා ලයරෝහලෙන් මේ පුද්ගලයා ප්‍රතිකාර ලබා ගත්තේ කියලා සඳහන් වුණේ. පළමු PCR පරීක්ෂණයෙන් මොහු ආසාදිතෙක් වශයෙන් හඳුනාගෙන නැහැ. හැබැයි 31 වනදා මිය යාමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය කරන ලද දෙවන PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතෙක් කියලා වාර්තා වෙලා තියෙනවා. ඊයේ රාත්‍රී කසගහවත් ආදාහනාගාරයේදී මේ පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කළ බව ප්‍රදේශීය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාලා අපිට දැනුවත් කරා. ඊයේ දිනය වන විට තවත් කොවිඩ් ආසාදිතයින් 397ක් හඳුනාගත්තා. ඒ අනුව තමයි මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 11060ක් විදිහට වාර්තා වෙන්නේ. ඉන් රෝගීන් 4905ක් සුවය ලබලා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. 6144ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. මේ අද දවසේ තොරතුරු වාර්තාව. ඉතින් කෙසේ වෙතත් PCR පරීක්ෂණය ඔබ දන්නවා 21 වෙනිදා මේක වාර්තා වෙන්නේ නැහැ ඔහුට කොවිඩ් ආසාදිතයි කියලා. 31 වෙනිදා මරණයෙන් පස්සේ වාර්තා වෙනවා කොවිඩ් ආසාදිතයි කියලා. ඉතින් PCR පරීක්ෂණ වල තියෙන වැරදි සහගත තත්ත්වයන් වාර්තාවන් ලැබීම පිළිබඳ ලෝකෙම තත්ත්වය වාර්තා වෙනවා. 130%ක්ම මේ පරීක්ෂණ වාර්තා පිළිබඳ විශ්වාසය තබන්න බෑ කියලා. ඊයේ දවසෙත් මෙහි අද දෙන බිග් ෆෝකස් වැඩසටහන සඳහා පැමිණි වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයා ප්‍රකාශ කර සිටියා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා විදියට එතුමායි ප්‍රකාශයත් අපි බලමු. පසුවට PCR පරීක්ෂණ 5,12,735ක් මේ වන විට රට පුරා සිදු කරලා තිබෙන බව අද පුවත්පතේ වාර්තාවේ දක්වා තිබෙනවා. ගෙවී ගිය කාලය තුළ කොවිඩ් පුද්ගලයන් සහ ආශ්‍රිතව කරපු පර්යේෂණ සංඛ්‍යාව තමයි මේ. මට්ටු නොවී රට පුරාම වෙට්ටු දමන කොරෝනා ගැන කතා කරෝතින් මේ ලංකාවේ සිටියම ගත්තයන් පස්සේ කිලිනොච්චිය හැරෙන්නට අනෙක් සියලු දිස්ත්‍රික්කයකින්ම මේ වන්ට කොවිඩ් ආසාදිතයෝ වාර්තා වෙන්න පටන් අරගෙන අවසන්. ඉතින් මේ දකින්නේ ඒ දිස්ත්‍රික්කයන් ආශ්‍රිතව වාර්තා වෙච්ච කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද වාර්තා කරනවා අද පුවත්පතේ සමාවෙන අරුණ පුවත්පතේ ඉසිරස්සලයක් විදිහට. දින මින පුවත්පත කියන්නේ STF තවත් පොකුරක් වේද කියලා. රජය සෞඛ්‍යාංශ යුද හමුදාපතිවරයා පොලිස්පතිවරයා විශේෂ කාර්ය බලකා අනද නිලධාරීවරයා ඇතුළු ආරක්ෂකාංශ ප්‍රධානීන් නිරන්තරයෙන් නිකුත් කරන සෞඛ්‍ය උපදෙස් සහ වසංගත තත්ත්වය හමුවේ රාජකාරී සඳහා නිලධාරීන් යොදව ගන්න ආකාරය සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍රලේඛ කිසිවක් ගන්නකට නොගෙන අත්නෝමතිකව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සේවයේ යොදවලා තියෙනවා කියලා තොරතුරක් වාර්තා වෙනවා. අද දවසේ දින මින වාර්තා වෙනවා කියලා තමයි මේක STF එකට මෙල්ල කරන චෝදනාවක්. ඉතින් කෙසේ නමුත් නිරෝධායන ක්‍රියාවලිය සඳහා අදාළ පිරිස් දින 14ක් යොමු කරලා තිනවා සමහර අය. නමුත් එහෙම කරලා නැහැ කියලා මේ එළවෙන චෝදනාව දින වෙන පුවත්පතේ.
ස්ටීප් එකේම කීර්තිනාමයට හරිනෑ. ඉතින් මේ සිදුවීම ඔබ දන්නවා පාර්ලිමේන්තුවේ රාජකාරී කළ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් නිරෝධායන ක්‍රියාවලට ලක් කරලා නැවත රාජකාරී සඳහා යොමු කළ යුතු වුණත් එවන්නක් සිදු කළේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා. ඉතින් ඒක ගැන මම හිතන්නේ ස්ටීප් එකේ ප්‍රධානියට තමයි ඒ වගකීම තියෙන්නේ. කොරෝනා ආසාදිතයින් පොලිසියත් අර්බුදයකට ඇවිල්ලා ඊයේ වෙනකොට 150කට කොවිඩ් ආසාදනය වෙලා තිබෙනවා කියලා ඉහළ නිලධාරීන් ප්‍රකාශ කළා තියෙනවා. අද දවසේ වාර්තා කරන්නේ මේ තත්ත්වයේ යනුව මේවට වෛරසය ආසාදනය වීමට ඉඩ ඇති නිලධාරීන් 3000ක් ඊයේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවලා ස්වයං නිරෝධායන කටයුතු ආරම්භ කරා කියලා වාර්තා කරන්නේ ශ්‍රී ලංකා පොලිසිය. මේ අතරම කොළඹ පොලිස් නිලධාරීන් 235ක් නිරෝධායනයට යොදවලා තියෙනවා. මේ 3000 අතරින් තමයි මේ පිරිස මේ විදිහට යොදවලා තියෙන්නේ. ඒ නිසා රැඳී සිටි වටනිවාස තුලම නිලධාරීන් නිරෝධායනය සඳහා යොමු කරලා තියෙනවා. 34කට කොවිඩ් හොරණ බොඩි ලයින් 5000ක් නිරෝධායනයට යොමු කරන්න කටයුතු කරලා තියෙනවා ඊයේ දවසේ. මේ සම්බන්ධයෙන් මේක හුදකලා සිදුවීමක් විදිහට තමයි බොහෝ අය වාර්තා කළේ. නමුත් මේ සම්බන්ධයෙන් හොයලා බැලුවෙන් පස්සේ කියන්නේ බොඩි ලයින් එකේ ඉන්න යුද හමුදාපතිතුමාගෙනුත් අපි ඇහුවා. මහත්මයෙකුගේ පියා මේ මෑලියගොඩ වෙළඳසැල ආශ්‍රිතව මාළු අරගෙන මේවා අලෙවි කරලා තිබෙනවා. ඉතින් එයත් එක්ක තමයි මේ රෝගය ආව කියලා විශ්වාස කරන. හිම වෙන්න පුළුවන් කියලා තිබිච්ච සැකය මත හඳුනාගත්තු කණ්ඩායමක් මත කරනවා පරීක්ෂණයක්. ඒ PCR පරීක්ෂණය තුලින් ඒ අනුව තමයි තහවුරු වන්නේ මේ විදිහට වැළඳිලා තිබෙනවා කියලා. ඉතින් කෙසේ නමුත් මේ ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව දරුණු පුවත්පත වාර්තා කරනවා. සීතාවක ආයෝජන ප්‍රවර්ධන කලාපයටත් කොරෝනාත වෙනවා කියලා කියන්නේ හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය. ඒ අවිස්සාවේල සීතාවක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලාවල සිදු කළ PCR පරීක්ෂණ වලින් එක් කර්මාන්ත ශාලාවකින් ආසාදනීය වූ සේවකින් 5 දෙනෙකු සොයා ගැනීමත් එක්ක තමයි මේ තත්ත්වය මේ විදිහට වාර්තා වෙන්නේ. මේ අතර වත්තල බොනික්කෝ කම්හලේ 49 දෙනෙක් පොසිටිව් වුණා කියලා වාර්තා කරනවා. සේවකයන් 49 දෙනෙකු ආසාදිතයෝ වෙලා තිනවා. මේ අතරින් 45 දෙනෙක් කාන්තාව වෙනවා. පිරිමි සේවකයෝ ඉන්නවා 90 දෙනෙක්. කෙසේ නමුත් කර්මාන්ත ශාලාවේ සේවක මහත්මීන් 1000කට අධික පිරිසක් සේවයේ ඉන්නවා. ඉතින් මේක ජර්මනියට අනුබද්ධ කර්මාන්ත ශාලාව ඒ කියලා ජර්මනියෙන් ආවා කියලා නෙමෙයි මේ කියන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ කණ්ඩායම පිළිබඳව තමයි වාර්තා කරලා තියෙන්නේ. මිනුවන්ගොඩ පෑලියගොඩ සම්බන්ධ නැති සේවිකාවකට කොවිඩ් හැදුණු බව කියන්නේ අද දිවෙන පුවත්පතේ ඇතුළු පිටුවක්. මේක තමයි අපි වේලාසන ඇහුවේ. අද ඒ ගැන වාර්තාවක් ගෙනෙනවා දිවෙන පුවත්පතේ. මේ අතර කන්න හොයාගන්න බැරිව වෙළඳ කලාප සේවිකාවෝ බෝඩින් වල හිර වෙලා ඉන්නවා. මේක තමයි ඇත්ත කතාව. මොකද අතේ සල්ලි තිබ්බේ නැහැ. ඉතින් ඒ වගේම තියෙන සල්ලි වල ලැබිච්ච තිබිච්ච ආහාර ටික ප්‍රමාණවත් බෙදාගෙන ආහාර අරගෙන තියෙනවා. සිය දෛනික ආහාර අවශ්‍යතා පවා සපයා ගැනීම නොහැකි වෙච්ච කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක මහත්මයන් විශාල පිරිසක් බෝඩින් කාමරවල සිර වෙලා ඉන්නවා කියලා නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය චෝදනා කරනවා. ඉතින් ඒ හින්දා මේ වනට වියලි සලාක පාර්සල් ලබා දීමේ කටයුතු ක්‍රමාණවත්ව සිදු වෙන්නේ නැහැ කියලා තමයි ඔවුන්ගේ චෝදනාව අද දවසේ එල්ල වෙන්නේ. ඉතින් බොහෝ පිරිසක් මේ ස්ථානවල ඉන්න ඔවුන්ට පුළුවන් දෙයක් ලබා දෙන්න කියලා තමයි මේ ඉල්ලීමක් විදිහට මේ අවස්ථාවේ කරන්න තියෙන්නේ. දැන් ලොකු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. දැන් අපිට බස්නාහිර පළාතේ ඉන්න කට්ටියට ආහාර අපි අරගෙන තියාගත්තේ නැහැ. දවස් 3කට දවස් 9කට කොහොමත් මෙතන දවස් 8කට හරියන්න තිබ්බේ නැහැ. ඉතින් මොකද කරන්න කියන එක ප්‍රශ්නය. ඒ ගන්නත් ගෙදවල් ළඟට ආවත් සල්ලි නැහැ. බැංකුව වහලා තියෙන්නේ. ATM එකට යන්න පුළුවන්ද කියන්න දන්නේ නැහැ. ඒක තව ප්‍රශ්නයක්. ඉතින් මෙතනින් පටන් ගත්තම ජනතාවගේ පැත්තෙන් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. හැබැයි ඉතින් මේ ඔක්කොමත් එක්ක අපි පරිස්සම් වීම ඉතාල වැදගත් වෙනවා. ඉතින් මේ වැදගත් වීම කොහොමද සිද්ධ කරන්නට ඕන කියන එක තමයි අද දවසේ අද පුවත්පත් වාර්තාවල දක්වලා තියෙන්නේ. රජයේ රෝහල් කාර්ය මණ්ඩල 50කට කොවිඩ් වැළඳිලා තිනවා. තවත් 300ක් නිරෝධායනයට යොමු කරලා තිනවා. සමන් රත්නප්‍රිය මහත්මයා කියන්නේ මේ කොරෝනා වෛරසය ආසාදනය වූ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමාජිකයන් 20 දෙනෙකු හෙදියන් වෙනවා. සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමාජිකයන් අතර වෛද්‍යවරුන් සේවිකාවන් ඉන්නවා කියලා අද දිවෙන පුවත්පතේ වාර්තාව. මේ අතර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෙදෙනෙකුට කොවිඩ් වැළඳිලා තියෙනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලට ගොස් පැමිණි සේවකයෙක් ඇසුරින් මේ සිව් දෙනාට මේ ආසාදනය වෙලා තියෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මාධ්‍ය ආවරණ කටයුතු කළ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට වෛරසය ආසාදලා තියෙනවා. PCR පරීක්ෂණ වාර්තාවක් මේ විදිහට තහවුරු කරලා තියෙනවා අද දවසේ. ඉතින් හෙට දවසේ මේ තත්ත්වේ අපිට දැති විය හැක. අපි හැමෝටම වෙන්න පුළුවන් දෙයක්. ඒ හින්දා අපි පරිස්සම් වෙන එක වඩා වැදගත් වෙනවා. තනි පුද්ගල වශයෙන් පරිස්සම් වෙනවා නම් කුටුම්බේ පරිස්සම් වෙනවා. කුටුම්බෙන් ආයතන පරිස්සම් වෙනවා. ආයතනෙන් සමාජ පරිස්සම් වෙනවා. ඉතින් රටම පරිස්සම් වෙනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා මේ ඇඳරි නීති බලපත්‍ර නිකුත් වීම සහ ඔබට යන්න පුළුවන් ද විවිධ ස්ථානවලට අත්‍යවශ්‍යම කටයුතු සඳහා කියලා පැහැදිලි කිරීමක් කරයි මේ විරාමයෙන් අනතුරුව. Sri Lanka's breakfast show.
යළි ඔබ දෙරන අරුණ සමග අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා බස්නාහිර ඇතුළු ඇඳිරි නීතිය ප්‍රදේශවලට ජංගම අලවි රථවලට අවසර ලබා දීලා තියෙනවා කියලා. නමුත් වෙළඳ සැල් විවෘත වෙන්නේ නැති බව සඳහන් කරනවා මේ ලංකාදීප සිරස්තලේ. ඉතින් මේකත් එක්කම එහෙමනම් ජංගම අලවි සැල් එහෙම නැත්නම් අලවි රථ අපේ ගෙවල් ළඟට එයිද? ඔබට තියෙන ප්‍රශ්නෙට අපි විමසමු. ඒ වගේම අලවි කරන්න යන බොහෝ පිරිසක් ඉන්නවා. මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයා. සුබ උදෑසනක් ඔබතුමා පිළිගන්නවා වැඩසටහනට. බුදසනක් ඔබටත් ඇඳරි නීතිය ක්‍රියාත්මක වෙන්න ප්‍රදේශ ටික හරියට මොනවද? නවවෙනිදා මේ බස්නාහිර පළාතට අමතරව තවත් ප්‍රදේශ 3ක් ඊයේ නම් කළා. දැනට මොනවද හරියටම ක්‍රියාත්මක වෙන ප්‍රදේශ? බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ 112ක් ක්‍රියාත්මක වෙනවා. කොළඹ, ගම්පහ, කලතුර දිස්ත්‍රික්කවල. ඊට අමතරව කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය, ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශය සහ කුරුණෑගල පොලිස් වසමේ කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශය තමයි මේ ආකාරයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. මාධ්‍ය ප්‍රකාශකතුමා කුලියාපිටියට විතරද ඇඳිරි නීතිය තියෙන්නේ? නාරම්මල, ගිරිඋල්ල, බිංගිරිය මේ ඔක්කොටම තියෙනවද? ඔව් ඇත්තටම දැන් ඊයේ මමත් ප්‍රකාශනපත් කළේ ආකාරයට තමයි. නමුත් පසුව තීරණයක් ගෙන තිබෙනවා කුලියාපිටිය ප්‍රදේශයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයට පමණක් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්න. නමුත් දැන් අපි මෙහෙම ප්‍රකාශ කරාට සමහර විට ඒ ප්‍රදේශවල සෞඛ්‍ය බලධාරීන් යම් තත්ත්වයක් මතු වුණොත් යම් ප්‍රදේශ ගමක් ප්‍රදේශයක් කණ්ඩායමක් ඉන්න තැනක් හුදෙකලා කරන්න ඒ වගේ කටයුතු ඕනෑම ප්‍රදේශයක කරන්න පුළුවන්. නමුත් දැනට තීරණය කරලා තියෙන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය වෙලා තියෙන්නේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය විතරයි. මේකම මේ ඔබතුමන්ලා අවසර ලබා දීම සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා විවිධ ප්‍රදේශවලට ඒ ජංගම රථවලට යන්න. මොන වගේ අයටද මේ අවසරය ලැබෙන්නේ? එතකොට එළවලු මස් මාළු මේ සියලු දෙනාට හම්බ වෙනවද? එහෙම නැත්නම් තෝරාගත් පිරිසකට විතරද ඒ අය ඇඳිරි නීති බලපත්‍ර පොලිසියෙන් ලබාගෙන තිබිය යුතුද? ඔව් දැන් මේ ගැන ක්‍රමවේදය අතරම අද තමයි සකස් වෙන්නේ. අපි දැන් අර මාර්තු ඉඳලා මැයි ජූනි වෙනකල් තිබුණු අවස්ථාවේදීත් ඒ ක්‍රමවේදය සකස් වුණා. ඒ ගැන ඒ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ප්‍රාදේශීය ලේකම්ගෙන් මේ සහතිකය ලබා ගත්තට පස්සේ පොලිසිය අවසරය ලබා දෙනවා. ඒ ප්‍රදේශයේ අදාළ ඩිලිවරි සේවා පවත්වාගෙන යන්න දැන් විශේෂයෙන්ම අපිට අවශ්‍ය වෙන චතුර ඖෂධ, ආහාර, එළවලු, මාළු මේ වගේ අත්‍යවශ්‍ය දේවල්නේ. ඉතින් ඒ සඳහා ඒ ක්‍රමවේදය අද සකස් වෙනවා. අපිට පුළුවන් වෙයි ප්‍රකාශනපත් කරන්න. පෙර පරිදිම තමයි ඒ අය යම්කිසි ආකාරයක ව්‍යාපාරික නිරත වෙන අය බවට ඒ ග්‍රාම නිලධාරී ප්‍රාදේශීය ලේකම් වගින් සනාථ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ ලියාපදිංචි ව්‍යාපාරයක් වෙන්න ඕනේ. සමහරවිට සුපර් මාකට් එකක් වෙන්න පුළුවන්. වෙනත් ඩිලිවරි සේවාවක් වෙන්න පුළුවන්. ආහාර බෙදෙන එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අයට පාරිභෝගික ද්‍රව්‍ය බෙදෙන එකක් වෙන්න පුළුවන්. ඒ සඳහා අවසර ලබා දීමට තීරණය කරලා තියෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා දැන් එළවලු බෙදන්න පොලිසියෙන් පාස් ගත්තා. ප්‍රශ්නේ තියෙන්නේ තොග වෙළඳුන්ට අවශ්‍ය එළවලු ලබා ගැනීම ප්‍රශ්නයක් තියෙනවා. දඹුල්ලට ගිහිල්ලා සමහරලාට අරන් එන්න වෙන්නේ. මොකද මැනින් මාකට් එක ක්‍රියාත්මක වෙන්නේ ආර්ථික මධ්‍යස්ථාන වහලා තියෙන්නේ බොහොමයක්. මේවට එළවලු තොග එම ප්‍රදේශවල නුවරඑළිය තිබුණත් කැරට් වගේ දේවල් විකුණ ගන්න බැරුව තිබ්බත් මෙහෙට ගේන්න අමාරුයි. මොකද්ද මේ වෙනුවෙන් ක්‍රියාත්මක කරන යාන්ත්‍රණය? ඇත්තටම ඒ ගැන නම් සුවිශේෂ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. දැන් අපි හැම වෙලාවෙම නිරන්තරයෙන් කියනවා අත්‍යවශ්‍ය සේවා. එකක් තමයි මේ ආහාර, එළවලු, සත්ව නිෂ්පාදන, බිත්තර මේ වගේ දේවල්. ඉතින් ඒවට ප්‍රදේශවල ඉඳලා තොග වශයෙන් එන අයට යම් ඩිස්ටිනේෂන් එකකට යම් තැනකට එන්න කිසිම බාධාවක් නැහැ. ඒ සඳහා බලපත්‍ර නිකුත් කරනවා. අපේ තියෙන මාර්ග බාධක වලටත් අපි ඒ ගැන දැනුම් දීලා තියෙනවා. තොග වශයෙන් එහෙම පැමිණලා එක තැනකට එන්න පුළුවන්. කොළඹ හරි කළුතර හරි ගම්පහ හරි තෝරාගත්ත තැනක ඒ දීවර අයටත් එහෙමයි. අපි පොලිස් මූලස්ථානයේ නිකුත් කරා පෙරේදා විශේෂ නිවේදනයක් මත්ස්‍ය ආශ්‍රයන ලබාගෙන ඕනෑම දීවර වරායකට පැමිණ අයට ඒගොල්ලෝ ඒව අරගෙන ගිහිල්ලා ගබඩා කරන හරි අලවි කරන හරි තැනකට යන්න සම්පූර්ණ පහසුකම් සැලසන්න කියලා. අර කුඩා වශයෙන් වෙලෙන්දෙකුට දෙන්නෙකුට ගිහිල්ලා බස්නාහිර පළාතෙන් පිට ගිහිල්ලා ලබා ගන්න බෑ. නමුත් තොගයක් හැටියට ලොරියක් හැටියට එනවනම් ඒ අයට ඒ බස්නාහිර පළාත තුලට එන්න අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. එතකොට මේ විශේෂම ආයෝජන කලාපවල සහ තවත් විදේශ
වෙළඳ පොළ ඉලක්කකොටගෙන නිෂ්පාදන කරන ආයතන බොහොමයක සේවක මහත්මින් ඉන්නවා. ඒ අයට වැඩ රාජකාරී කරන්න පුළුවන් උනේ පහුගිය දවස්වල මේ ඇඳිරි නීති බලපත්‍රය බවට පත් වුණේ Tamanගේ හැඳුනුම්පත ආයතනයේ හැඳුනුම්පත මේක පාවිච්චි කරලා තවමත් මේ ආයතන වලට වැඩට එන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ ආයතන වල සියල්ල වැඩ කටයුතු తాවකාලිකව නවත්තලාද තියෙන්නේ? නෑ අපි පැහැදිලිවම කිව්වා චතුර මේක භාවිතා කරලා වැඩට එන්න පුළුවන්. හැබැයි ඒ කම්පැනි එක ඒගොල්ලන්ගෙම ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකක් ප්‍රවාහන දෙයක් හදන්න ඕනේ. කියන්නේ අර තම තමුන්ගේ මෝටර් බයික් එකෙන් 3 wheel එකෙන් වාහනෙන් එහෙම එන්න බෑ. එහෙම આવොත් අපි දන්නේ නැහැ කොහේ ඉඳලා ආවද කුමන ආකාරයට ආවද කියලා. මේ පැමිණෙන කට්ටිය පිළිබඳව යම් ලේඛන පවත්වාගෙන ගිහිල්ලා ඒගොල්ලෝ සපයන ප්‍රවාහන සේවාවකින් ගමන් කරන්න පුළුවන්. ඒක අදටත් ක්‍රියාත්මකයි. මීට සතියකට ඉස්සෙල්ලත් ක්‍රියාත්මකයි. ඒක කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ අයට ඒ ආයතන පවත්වාගෙන යන්න පුළුවන් කිසිම බාධාවකින් තොරව. එකම දේ ඒ කම්පැනි එක සමාගම ෆැක්ටරිය ඒගොල්ලන්ගේ තමන්ගේම ප්‍රවාහන සේවාවක් ඒ අය සඳහා පවත්වාගෙන යන්න ඕනේ. ඒක තමයි තියෙන නිර්ණායකය. පොලිසිය සම්බන්ධයෙන් අද දවසේ තොරතුරු වාර්තා කරන ඔබතුමාලට එක චෝදනාවක් අද බස්නාහිර පළාතෙන් පිටතට ගිය කට්ටිය අල්ලනවා තියා පොලිසියේ ඉන්න පිරිසවත් ආරක්ෂා කරගන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක් කියලා අද අරුණ පුවත්පතේ කතුව කියලා ලියලා තියෙනවා. ඇත්තටම පොලිසියේ තත්ත්වය මොකද්ද මේ වන විට? පළවෙනි එක තමයි බස්නාහිර පළාතෙන් පිටත ගිය අය අල්ලලා තියෙන්නේ 550ක්. ඒ තැන්වල නිරෝධායනයට ලක් කරලා තියෙනවා. ඉතින් ඒ තවදුරටත් කවුරු හරි දැන් අද අපි අරින්නනේ හිටියේ බස්නාහිර පළාත. නමුත් දැන් නැවතත් ක්‍රියාත්මක වෙන ඉඳ කොයි හරි වෙලාවක හරි ඇතුළු වෙනවා නම් ඒ ගැන බලන්න පුළුවන්. පළවෙනි කාරණේ. දෙවෙනි එක තමයි පොලිසිය ඇතුලේ තත්ත්වය. මේ පොලිසිය ඇතුලේ කොවිඩ් අණු පොකුරක් නිර්මාණය වුණා. ඒක නිර්මාණය වුණේ රාජකාරී කරන පොලිස් නිලධාරීන්ගෙන් නෙමෙයි. ඒ කියන්නේ මේ පාරේ ඉන්න පොලිසිය වැඩ කරන අයගෙන් නෙමෙයි. විශේෂ කාර්ය බලකායෙත් ඒ වගේම පොලිසිය වලත් පෑලියකොට මත්ස්‍ය වෙළඳ පොළට ගිය පොලිස් භෝජනාගාර පාලකවරුන්ගෙන් තමයි මේක නිර්මාණය වුණේ. කෙසේ වෙතත් ඒ සියලු දෙනා නිරෝධායන කඳවුරු වෙත යොමු කරලා තියෙනවා. ස්වයං නිරෝධායනය සඳහා බැරැක්ක වෙත යොමු කරලා තියෙනවා. විශේෂ කාර්ය බලකාය අය ළඟම අය නිරෝධායන කඳවුරු වලට යවලා තිනවා. අනිත් අය කඳවුරු 3ක නිරෝධායනය වෙනවා. කැලණිය, රාජගිරිය සහ කළුබෝවිල. ඉතින් මේ අය අතරින් තමයි දැන් බිහි වෙන්නේ. මේ නිරෝධායනයේ ඉන්න අය අතරින් තමයි රෝගීන් බිහි වෙන්නේ. නැතුව අර පොලිස් වල ඉන්න අයගෙන් පාරේ රෝඩ් බ්ලොක් වල ඉන්න අයගෙන් නෙමෙයි රෝගීන් බිහි වෙන්නේ. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ළඟ ඇසුරු කරපු අය ආශ්‍රිතව එහෙම බිහි වෙනවා. ඒ ආකාරයට තමයි දැන් ඊයේ මම කියනකොට 125යි අද වෙනකොට උදේ වෙනකොට 135ක් දක්වා ඒ සංඛ්‍යාව වර්ධනය වෙලා තියෙනවා. ඉතින් අපි ඇත්තටම මෙහෙම පොකුරක් නිර්මාණය වීම ගැන අපේ යම්කිසි ආකාරයක හරි මේ මාළු කඩේට ගිය අයගේ සෞඛ්‍ය සිරිත් අනුගමනය නොකිරීම කියන එක අපිට පිළිගන්න වෙනවා. නමුත් අපි ඒක පාලනය කරන්න හැම උත්සාහයක්ම අරගෙන තියෙනවා. බොරැල්ල ආශ්‍රිතව තවත් පොලිසියට ආසාදනය වීමක් වාර්තා වෙනවා කිහිප දෙනෙකුට. මේක ඇත්තද? ඒ වගේම STF එකෙන් තවත් පොකුරක් බිහි වෙයිද කියලා අද දින මින පුවත්පත වාර්තා කරනවා. STF එක කියන විදිහට වැඩ කරන්නේ නිරෝධායනය වෙන්නේ නැහැ කියලා. මේක STF එකේ කීර්ති නාමයටත් හොඳ නැහැ. මොකක්ද ඇත්ත තත්ත්වය? STF එකේ අයටත් ඒ වගේම බොරැල්ලේ ඔය කියන ආකාරයේ 7 දෙනෙකුටත් කොවිඩ් රෝගය වැළඳිලා තියෙන එක සත්‍යයක්. හැබැයි ඒගොල්ලෝ මේ නිරෝධායන කටයුතු සඳහා යොමු කරලා හිටපු අයගේ PCR පරීක්ෂණ වලින් තමයි මේ ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ අර සමාජයත් එක්ක ඉන්න අය නෙමෙයි. ඒ සඳහා වෙන් කරලා හිටපු අයගෙන් ඒ ආකාරයට ඇවිල්ලා තිනවා. නමුත් ඉතින් විශේෂ කාර්ය බලකාය තමුන්ගේ රාජකාරී කටයුතු ඉෂ්ට කරනවා. ඉතින් නමුත් ඉතින් මනුෂ්‍ය ස්වභාවය අනුව මේ වෛරස් එක කොහොම හරි ආසාදනය වෙලා තියෙනවා. නමුත් අපි ඒක අර සමස්ත පොලිසියට පැතිරීම සම්පූර්ණයෙන්ම වළක්වලා තියෙනවා. ඒ ළඟම ආශ්‍රිතයෝ, දෙවෙනි ආශ්‍රිතයෝ, තුන්වෙනි පෙළ ආශ්‍රිතයෝ හැමෝම එක්ක කඳවුරු වල, එක්ක බැරැක්කවල, එහෙම නැත්නම් නිරෝධායනය සඳහා වෙන් කරපු විශේෂ මධ්‍යස්ථාන වලට ඔවුන් යොමු කරලා තියෙනවා. 2000කට ආසන්න සංඛ්‍යාවක්. මගේ අවසන් ප්‍රශ්නය ඔබතුමාට යොමු වෙන මේකේ උසස් පෙළට යන ශිෂ්‍යුන්ට සාමාන්‍ය හැඳුනුම්පතෙන් යන්න පුළුවන්ද? ඒ වගේම විශේෂයෙන්ම සීමිත පිරිසක් උනත් වාර්තා කරනවා දවසේ මේ ලන්ඩන් A level O level සම්බන්ධයෙන් උත් සිදුවීමක්. ඒ අනුව පෞද්ගලික පාසල් වල ශිෂ්‍යයන්ගේ මේ විභාග වලට යාම සඳහා ඒ අවසර පත්‍රය භාවිතා කරන්න පුළුවන්ද? අවසාන වශයෙන් අපි ඇයි මේ විදිහට රැඳී සිටිය යුත්තේ කියන එක.
ඔව් බොහොම හොඳ ප්‍රශ්නයක් චතුර. ඇත්තටම උසස් පෙළ විභාගයට නම් කිසිම ආකාරයක මේක බාධාවක් වෙන්නේ නැහැ. දැන් අද තමයි පළවෙනි වතාවට කුරුණෑගල හැලියගොඩට ඇඳිරි නීතිය ප්‍රකාශනපත් වුණේ. කුරුණෑගල නගරේ මට කතා කරලා කිව්වා ගොඩක් පාසල් තියෙනවා කියලා. නමුත් ඒ ශිෂ්‍ය ශිෂ්‍යාව කිසිම ආකාරයකට ඒක බාධාවක් කරගන්න ඕනේ නැහැ. ඒ කාර්ය මණ්ඩල ඒගොල්ලන්ට ඒකට සහභාගී වෙන්න පුළුවන්. ඔය ඔබ කියන ආකාරයේ වෙනත් පුද්ගලික විභාග තියෙනවා නම් අපි දන්නවා පොලිසිය විභාගයට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න ඕනේ. හැබැයි ඒ සම්බන්ධව කිසිම ප්‍රශ්නයක් පොලිසිය නැති වෙන්නේ නැහැ. ඒ ගැන නිශ්චිත ලියවිල්ලක් අපිට ඉදිරිපත් කරන්න අවශ්‍ය වුණොත් එහෙම නැත්නම් අපිට බලා ගන්න බැරි වෙනවා. ඒ අනිවාර්යයෙන්ම මේ ග්‍රවුන්ඩ් එකේ ඉන්න පහළ මට්ටමේ මාර්ගබාධක රාජකාරි වල ඉන්න නිලධාරීන්ට ඒ ගැන පැහැදිලි උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ එකම වැදගත්ම කාරණයක් කියන්න ඕනේ දැන් රාජ්‍ය ආයතන ඒ වගේම සංස්ථා මාධ්‍ය ඇතුළු අපි 90කට ආයතන වලට ඒගොල්ලන්ගේ හැඳුනුම්පත භාවිතා කරන්න අවස්ථාව දීලා තියෙනවා. රාජකාරී හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය හැටියට. දැන් ඊට අමතරව අර BOI ෆැක්ටරිස් වගේ වටත් අවසර දීලා තියෙනවා. නමුත් මොනම හේතුවක් නිසාවත් මේ වගේ අත්‍යවශ්‍ය සේවාවන් ඇරෙන්න පුද්ගලිකව ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ. ඒ කියන්නේ වෙන ගමන් බිමන් යන්න ඒ වගේ නිකුත් කරන්නේ නැහැ. එකම අවස්ථාවක් තියෙනවා එහෙම නිකුත් කරන එක තමයි යම්කිසි කෙනෙක්ගේ ළඟම ඥාතිය කියලා කියන්නේ නැන්ද මාමා නොවෙන්න පුළුවන්. සමහරලාවට තමන්ගේ මව පියා සහෝදර සහෝදරයෙක් බිරිඳ දරුවෙක් මේ වගේ අයගේ මරණයක් අසාධ්‍ය අසනීපයක් වගේ අවස්ථාවකදී ඇරෙන්න පුද්ගලිකව බස්නාහිර පළාතෙන් පිටත යාමට හෝ බස්නාහිර පළාතට පැමිණීමට ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ. මොකද මේ රෝගය පාලනය කරගන්න අවශ්‍යම වෙනවා මේ ඉදිරි සතිය තුල සංචරණයන් සීමා කරලා. නමුත් අර හැඳුනුම්පත භාවිතා කරන අයට අමතරව වෙනත් විශේෂ පොදු කටයුතු වලදී ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් ඒ වගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් නියෝජ්‍ය පොලිස්පති පොලිස් අධිකාරී ඒ අය ඒ බලපත්‍ර නිකුත් කිරීම සිදු කරනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඇඳිරි නීතිය තිබුණත් ඇඳිරි නීතිය නොතිබුණත් මේ හැම ප්‍රදේශිකම කෙනෙක් සංචාරණය පුළුවන් තරම් සීමා කරන්න, ඇවිදින එක සීමා කරන්න, රැස්වෙන එක සීමා කරන්න. මම දන්නේ තාක්ෂණික දෝෂයක් නිසා වෙන තුමාටගේ සම්බන්ධතාවය බිඳ වැටුණා අපිට. අපි ඒක එසේ වෙතත් අනෙකුත් සිරස්තල වලට යනවා නම් හදිස්සියේ මිය ගිය මේ පාර්ලිමේන්තු සේවකයාට කොවිඩ් ආසාදනය වී නැහැ කියලා ලංකාදීප වාර්තාවක් ගෙනෙනවා. පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලැබූ මේ මෘත ශරීරය මේ අනුව නිදහස් කිරීමෙන් පසු අවසන් කටයුතු ඊයේ සිදු වෙනවා කියලා වේත්‍රධාරීවරයා සඳහන් කරනවා. මධ්‍යම පළාතේ කොවිඩ් ආසාදිතයෝ 106ක් වාර්තා වෙලා තියෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ 48ක්, මහනුවර දිස්ත්‍රික්කයේ 33ක්, මාතලෙන් 25ක් මේ විදිහට වාර්තා වෙලා තියෙනවා. කළුතර රෝහලේ 5ක් රෝගීන් 200ක් මේ වන විට ප්‍රතිකාර ලබමින් ඉන්නවා කියලා කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදේ රත්නායක මහත්මයා ප්‍රකාශ කරනවා. කඩුවෙලින් ආසාදිතයෝ 68ක් වාර්තා වෙලා තියෙනවා. ලෝහ කර්මාන්ත ශාලාවක 29ක් ඒ අතර ඉන්නවා. කඩුවෙල හෝකන්දර අතුරුගිරිය ඔරුවල ගල්වරුසාව උරුවල ගල්වරුසාව කොරතොට සමගිපුර ඉහළ බෝමිරිය පහළ බෝමිරිය නවරගමුව රනාල බැලවිට කියන ප්‍රදේශවල තමයි මෙහෙම වාර්තා වෙන්නේ. කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට සහ හෙදියකට කොවිඩ් ආසාදනය වී ඇති බව සඳහන් කරනවා. මේ වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිට මවක් දරුවෙක් ආසාදිතෙක් බවට පත් වෙනවා. ළමා වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරු දෙදෙනෙකුට තමයි ඒ හින්දා කොවිඩ් ආසාදනය වෙන්නේ. කිරිනොච්චියේ ඉදිවන කොවිඩ් රෝහල් පරිශ්‍රයේ නිරීක්ෂණයට යුද හමුදාපතිතුමා ගිහින් තිබෙනවා. බෝවන රෝගීන් වෙනුවෙන් තමයි මේ රෝහල නොවැම්බර් මාසයේ අගභාගයේ වනකොට හරි දෙසැම්බර් මාසයේ මුල වෙනකොට හරි ඉදිකල අවසන් කරනවා කියලා යුද හමුදාපතිවරයා සඳහන් කළේ. විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. දැඩි සත්කාර ඇඳන් 477ක් සූදානමින් තිබෙනවා. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා අද කියන්නේ දිනමින පුවත්පතේ වාර්තාව. මේ සම්බන්ධයෙන් පෙර දිනකත් අපි එතුමාගෙන් මේ පිළිබඳව විමසීමක් කළා. මේ අතරම විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහත්මයා අදහස් දක්වනවා විද්වත් තාක්ෂණික කමිටුවක් භාවිතා කළ දැනුමත් තීරණ ගත යුතුයි. කොවිඩ් මර්ධන වැඩසටහන සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කළ යුතු වෙනවා විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන කියනවා. මේ අතර විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අනිල් ජයන්ත කියන්නේ කොවිඩ්-19 පරාජය කළ හැකි සාමූහික ක්‍රියාමාර්ගයකින් ඒ හින්දා හැමෝම එකතු වෙලා මේ අවස්ථාවේ වැඩ කටයුතු සිදු කළ යුතු බව. මේකම කොරෝනා සීග්‍රයෙන් පැතිරීමේ අවදානමක් තියෙනවා. කොරෝනා වැළඳුණු පොලිස් නිලධාරීන් සාදයකට ගිහිලා නිකවරටි 165ක් නිරෝධායනයට ලක් කළාද දිවෙන පුවත්පත වාර්තාවේ මේ පිළිබඳව දක්වලා තියෙනවා අද සවිස්තරාත්මක වාර්තාවක්. මේ අතර කොරෝනා රෝග ලක්ෂණ තියෙනවා නම් මේ අංකයට දන්වන්න. ඒ අංකය තමයි 0.117යි 966යි 366 මේ සම්බන්ධ රෝග ලක්ෂණ තියෙනවා නම් කරුණාකර දැනුවත් ගන්න. ඊට පස්සේ අවශ්‍ය ක්‍රියාමාර්ග ඔබට ගන්නට පුළුවන්. ලේසි 0.117යි 966යි 366. මේ අතර සුවය ලැබපු 506ක් ඊයේ දවසේ ගෙදර ගියා රෝගීන් විදිහට ඉඳලා වාර්තා වෙලා. ඉතින් ඒ අයට සම්පූර්ණයෙන්ම මේ රෝගය නැහැයි කියලා වසංගත රෝග විද්‍යාංශය ප්‍රකාශයට පත් කරනවා. ඒ අනුව තමයි 506 දෙනෙකු මේ විදිහට නිවෙස් බලා යන්නේ.
කියන්නේ. රෝහල් ගත කළ ආසාදිතයන් අතරින් වාහකයන් නොවන අය දින 14න් ගෙදර යවනවා කියලා සෞඛ්‍ය ලේකම් සංජීව මුණසිංහ මහත්මයා ප්‍රකාශ කරනවා. මේ පුද්ගලයෝ දින 14ක් රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව නිවෙස් වලට යවීමට කටයුතු කරනවා. වෛරසය සමාජයට බෝ වීමේ අවදානමක් නැහැ කියලා මේ හරහා තහවුරු වීමත් එක්ක මේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් බව එතුමා කිව්වා. ජපුර පරීක්ෂණයෙන් තහවුරු වෙච්ච කාරණයක් පිළිබඳව අද වාර්තා කරනවා අරුණ පුවත්පත වෛරසය ආවේ යුරෝපයෙන් කොවිඩ් දෙවනි රැල්ලේ මුල අහුවෙයි කියලා. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකාවේ සීග්‍රේන් පැතිර යන නව කොවිඩ් වෛරස ප්‍රවේදයේ යුරෝපය ආශ්‍රිතව හටගත් එකක් ලෙස තහවුරු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයා කිව්වා මේ වැඩසටහන අද දෙරන YouTube channelේ තියෙනවා සම්පූර්ණ වැඩසටහන බොහෝ තොරතුරු හොයන්න කැමති කෙනෙකුට මේ තොරතුරු බලන්න පුළුවන් මේ කොහොමද පරීක්ෂණය සිදු වුණේ කොහොමද මේ සම්බන්ධ අදාළ RNA වෙන් කර ගැනීම සිද්ධ කළේ ඒ වගේම තමයි කොහොමද මේ වෛරසය ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේම මුල කියපු ආකාරයටම දැන් වෛරසය තියෙන්නේ කොයි ආකාරයකද විකෘති සකස් කරගෙන තියෙන්නේ සවිස්තරාත්මක වැඩසටහන ඔබට බලන්න පුළුවන් අද දෙරන YouTube නාලිකාවෙන් ඒ එක්කම එතුමා සඳහන් කරපු දේවල් අතරින් කොටසක් අපි මේ මොහොතේ ඔබට පුටා දක්වනවා. ඔබතුමල්ලා පර්යේෂණය කරමින් පවතිනකෝ අවශ්‍ය ප්‍රතිඵල ලැබේවි කියලා විශ්වාස කරනකෝ එන්නතක් සම්බන්ධ. මොකද්ද මේකේ තත්ත්වය? මේ වෛරසය ඇඟට ඇතුල් වුණාන් පස්සේ ඇගේ ප්‍රතිශක්තිය හැදෙන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රතිදේහ හදලා. අනිත් එක තමයි අපේ T cells වලින් ලැබෙන ප්‍රතිශක්තිය. ඒ දෙකම එකතු වෙලා තමයි අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ලබා දෙන්නේ. ලංකාවේ කට්ටියගේ ප්‍රතිදේහ ගැන අපි දැන් පර්යේෂණ කරනවා. ප්‍රතිදේහ මත තමයි තීරණය වෙන්නේ නැවත අපි ඉන්ෆෙක්ෂන් වෙනවද නැද්ද කියන එක. දැන් අපි උදාහරණයක් විදිහට මාර්තු මාසේ හැදිච්ච රෝගීන්ගේ ප්‍රතිදේහ පරීක්ෂා කරා. ඊට පස්සේ මාස 3කට පස්සෙත් අපි ඒගොල්ලන්ගේ ප්‍රතිදේහ පරීක්ෂා කරා. එතකොට අපි දැක්කා මාර්තු මාසේ ප්‍රතිදේහ තිබ්බ කට්ටියගේ මාස 3කට පස්සේ ප්‍රතිදේහ නැති වෙලා යනවා. ඒ කියන්නේ මුලින් ප්‍රතිදේහ තිබ්බට දැන් නැද්ද ඒතකොට? දැන් නැති වෙලා. ඒ කියන්නේ එයාට තව පාරක් වැළඳීමේ හැකියාව තියෙනවද? ඒ කියන්නේ on paper ඒ වගේ තියෙනවා. හැබැයි මතක තියාගන්න දේ තමයි අපිට අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ලැබෙන්නේ ප්‍රතිදේහ විතරක් නෙමෙයි T cells වලින් තියෙනවා. එතකොට ඒ සුදුරු දුරාණු වලින් අවශ්‍ය කරන රැකවරණය ලැබෙනවද නැද්ද කියන එක තමයි මේ දවස්වල අපි පරීක්ෂණ කරගෙන යන්නේ. හැබැයි ප්‍රතිදේහ දැනට අපිට වාර්තා වෙන ලංකාවේ සහ ලෝකයේ අනිත් තැන්වලත් ආරම්භයේ තිබ්බ ප්‍රතිදේහ ටික දවසක් යනකොට නැති වෙනවා. ඉතින් එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි ඉතින් වැක්සින් එකකින් අවශ්‍ය කරන ආවරණය අපිට ලැබෙයිද කියලා. දැනට අපිට ඒ පිළිබඳ ප්‍රහේලිකාවක් තමයි තියෙන්නේ. මේ අතර ගියවරවෙන් නොව එක කෙළබිඳුවක වෛරස් බිලියනයක් තියෙන්න පුළුවන් කියලා. ඒ හින්දා අනිවාර්යෙන්ම සීග්‍රේන් පැතිරෙන වෛරසය මේ පිළිබඳව වරුණ පුවත්පත කියන්නේ එක කෙළබිඳුවක වෛරස් කොටස් ලක්ෂයක් තිබුණා නම් ගිය පාර මෙවර බිලියනයක් මිලියනයක් වෙන්න පුළුවන්. හින්දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තුමා සඳහන් කරනවා මේජර් ජෙනරල් සංජීව මුණසිංහ මහත්මයා. ඔහු කියන වෛරසය වේගෙන් ගමන් කරන්න පුළුවන්. ඔබත් ගමන් කරන්න ගත්තොත් ඒ වේගය දෙගුණ වෙයි. ඒ නිසා සමහර විට මුළු රටටම මේක පැතිරෙන්න පුළුවන්. කරුණා කරලා ගෙදරට වෙලා ඉන්න කියලා. කොවිඩ් එන්නතට රට සූදානම් කරන්න කියලා WHO එක කියලා තියෙනවා 2021 මැද භාගයේ පමණ වෙයි මෙය එන්නට කියලා යෝන් සඳහන් කරන්නේ. ඒ හින්දා දැන්ට රට සූදානම් කරලා තබන්න කියලා තමයි කියලා තියෙන්නේ. කොරෝනාවෙන් මිදෙන්න උදේ හවස හිමාලය අල්ලන්න ආයුර්වේද වෛද්‍ය පී හේවාගමගේ මහත්මයා කියලා තියෙනවා ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති. අද දිවෙන පුවත්පතේ වාර්තා කරනවා මැටි මුට්ටියකට දෙහිකොළ පාවට්ටකොළ කොත්තමල්ලි ටිකක් ඉඟුරු කෑල්ලක් දාලා වතුර දාලා හොඳට තඹ ගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් කොහොමත් හොඳයිනේ ඇල්ලුවට ප්‍රශ්නයක් නැහැ නේ කියලා හිතලා අල්ලන්න. නැත්තම් ඒක හොඳද මේක හොඳද කියලා තර්ක කර ඉන්නට වඩා ප්‍රශ්නිකුත් නැත්තම් ඇල්ලුවට මොකද කියලා හිතලා අල්ලන්න. මේ අතර තමයි අද දවසේ මෝර්නිං පුවත්පත වාර්තා කරන්නේ health ministry to monitor PCR test කියලා decision taken at meeting chaired by president වාර්තා කරන්නේ ජනාධිපතිතුමාත් සමග පැවතිච්ච සාකච්ඡාවේදී විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් සොයා බලනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශය අතර මොකද්ද මෙච්චර හිර වෙනකම් කරේ කියන එක ප්‍රශ්නාර්ථයක් මේ ටෙස්ට් ටික. මොකද එක මැෂින් එක කියපු ගානත් එක්ක බලනකොට මැෂින් 24ක් තියෙනවා නම් මේකේ කොච්චර ධාරිතාවක් දෙන්න පුළුවන්ද කියපු විදිහට කෙරුවා නම් ඇයි එහෙම වුනේ කියන ප්‍රශ්නය. මේ අතර චීනා වැඩ ගැන සැකයි මේසේ ඇදේ හොයාගන්න බැරි දේශීය සමාගමකට ඇයි මේවා ගෙන්වන්න දුන්නේ කියලා රවි කුමුදේශ් මහත්මයා අහනවා රසායනාගාර විද්‍යාඥයන්ගේ වෘත්තීය විද්වත් සංගමයේ අරුණ පුවත්පත වාර්තා කරනවා. චීනෙන් ඇවිල්ලා විශේෂ කණ්ඩායමක් විශේෂ ෆ්ලයිට් එකක් දාලා ගෙන්නගෙන ඔක්කොම කරලා පැය ගාණක් බලලා හොයාගත්ත දේ තමයි කියලා සඳහන් වුණේ මේසේ ඇදයක් තියෙනවා කියලා. ඉතින් අදාළ රසායනාගාර උපකරණ වට්ටෝරු ලේඛනයට ඇතුළත් කළ නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් චෝදනාවක් අද එල්ල කරනවා මේසේ ඇද උනේ මොකෝ කියන එක. ඉතින් ප්‍රශ්නේ මේක එහෙම උනේ නැත්තේ. සාමාන්‍යයෙන් ඉතින් ගෙදර වොෂින් මැෂින් එක උනත් ඇද තැනක තියෙනවා නම් කැරකෙනකොට තියෙන සද්දේ විදිහයි එක තේරෙනවා කොච්චර ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඉතින් ඇයි මෙහෙම දෙයක් එහෙම කෙලින් මේසක තියාගන්න බැරි වුණේ? ඇයි මේ මේසේ ඇද උනේ කියන එක ඉතින් ප්‍රශ්නයක්. චීනෙන් ආපු දෝෂය හඳුනගෙන
චීනේ නාපු අය දෝෂය හඳුනගෙන මුල්ලේරියාවේ PCR යන්ත්‍රය යලි පණ ගන්නවලා තියෙනවා කියලා පුවතකුත් අද දවසේ වාර්තා කරනවා. මේක අද දෙරණ ඔස්සේ ගෙනාවා චීන තානාපති කාර්යාලය නිකුත් කරපු නිවේදනයක් එක්ක. මැනින් මාකට් එක දින නියමයක් නැතිව වහලා දාලා තියෙන්නේ. එහි පොදු වෙළඳ සංගමේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහත්මයා කියන්නේ ඇතිව තිබෙන තත්ත්වයක් එක්ක මේ ක්‍රියාමාර්ග ගත්තා කියලා. නිරෝධායනයට දුන් උපදෙස් නොතකා ඔරුගොඩවත්ත නිවැසියන් ඉබාගාතේ ඇවිදලා කොළොන්නාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් මේ විදියට අද දවසේ චෝදනා කළා තියෙනවා. මේ විදියට චෝදනාවකුත් අරගෙන ඇවිල්ලා තියෙනවා. නිරෝධායනය වන පිරිස් ආහාරමලු බෙදා දීමට ගිය අවස්ථාවේ වුන් ප්‍රදේශයේ පුරා සංචරණය යෙදෙමින් සිටි බව මේ ප්‍රදේශයේ වාසීන් ප්‍රකාශ කළා තියෙන්නේ. මේ අය දැකලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේම මේ මන්ත්‍රීවරයත්ලු කණ්ඩායම චෝදනාව මේ විදියට එල්ල කළා තියෙනවා පුවත්පත් වාර්තාව. විශේෂ අවශ්‍යතා සහිත අයෙකු තනිකර යාම නිසාවෙන් ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා. ඔබ දන්නවා විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තෙක් පමණක් නිවසේ තනිකර දමා ඔහුගේ මව නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යාමේදී සෞඛ්‍ය නිලධාරීන් විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තා රැක බලා ගැනීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ නොමැති නම් නිරෝධායන පනත උල්ලංඝනය කිරීමක් මේකේ තත්ත්වය ඔබ දන්නවා. ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් ඇති වුණා මේ හින්දාම. ඉතින් හින්දා ආබාධිත පුත්‍රයා සියද විනාශාගත පුවතක් වාර්තා වෙනවා මෙහිම අම්මම අරගෙන ගියාම. ඉතින් මේක ඇයි මේක බැලුවේ නැත්තේ කියන එක තමයි මේ ප්‍රශ්නේ විදියට මතු කරලා තියෙන්නේ. ආසාදිතෙක් නිසා මගුල් ගෙදරක් ආ සියලු දෙනා ස්වයං නිරෝධායනයට ලක් කරලා තියෙනවා. කොවිඩ් ගැන වාර්තා අරුණ පුවත්පතේ මේ ගෙන එන්නේ අද දවසේ සිරස්තල. මේ අතරම තමයි අද දවසේ ව්‍යාජ PHIලගෙන් ප්‍රවේශම් වෙන්න කියලා කිසිදු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ඖෂධ නිකුත් කරන්නේ නැහැ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහත්මයා කියනවා මේ ගැන හින්දා මේ එක එක්කෙනා ආවා කියලා ප්‍රශ්නයක් ඇති කරගන්න එපා කියලා. මේ අතර රතන සූත්‍ර පිරිත් සජ්ජායනාවන් සිදු වෙනවා. ඒ අයිලන්ඩ් පුවත්පතේ ඡායාරූප වාර්තාවේ දක්වා තිබෙන්නේ ඒ එකම නාවල විමල විහාරස්ථානයේ ඇති ආරම්භ කරපු මේ පිරිත් සජ්ජායනය සම්බන්ධයෙන් තමයි තොරතුරු වාර්තා කරන්නේ. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කියන්නේ කොරෝනා මඩිනව වෙනුවට ආණ්ඩුව දේශපාලන ගේම් එකක් මේ ගහන්නේ කියලා. ඇත්තට මේක වේලාසන දැනුවත් කිරීමක් අපි කරා. අපි කියපු දේවල් අනුව කටයුතු කරා නම් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. වෛරසය රට පුරා පැතිරෙද්දී පවිත්‍ර පොකුරු ගැන කතා කරනවා. තිත්ත ඇත්ත ආණ්ඩුව දැන්වත් තේරුම් ගන්නට ඕන කියලා අද විපක්ෂයෙන් මේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා එල්ල කරන චෝදනාව. අපි කෙටි විරාමයක් සඳහා යමු වෙලා ඇවිත් ඔබට කාටුන් ගෙනෙනවාද? Derana Aruna. Sri Lanka's breakfast show. කාටුන් චමුත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් විපක්ෂය අය දැකපු හීන බොඳ වෙලා ඒ වගේ මේ වෙලාවේ එහෙම කියලා කියනකොට යාළුවෝ දෙන්න අද කතා වෙනකොට ඒ ඇයි කියලා අහනවා. ජනාධිපතිතුමා හීනෙන්වත් MCC අත්සන් කරන්නේ නැහැ කියලා කියන්නේ. අද දිවෙයින මේ අතර හීනෙන්වත් අත්සන් කරන්නේ නැහැ කියනකොට ජනාධිපතිතුමා නිදි යහනේ සයනේ ඉන්නවා කල්පනා කර කර හීනෙන්වත් ආවොත් හදිසියවත් අත්සන් කරගන්න කියලා. රැට හොරෙන් ඇවිල්ලා බලන්නේ වෙන කවුරුත් නෙමෙයි අපේ රතු සහෝදරයා අනුර කුමාර දිසානායක මහත්මයා. මොකද දන්නේ ඔය කිව්වට හීනෙන්වත් අත්සන් කරයිද දන්නේ නැහැ කියලා වෙන්නේ නැති. මේ අතර දාසගේ කාටුනේ රජ්ජුරුවන්ගේ නහය වහපු එහෙමද එහෙම කියන්න නැතුව අපි මෙහෙම කියමු. ඉතින් මේ දෙන්නට MCC කියන මැස්ස මරන්න ගිවිසුම කියන මැස්සව ඔන්න මරන්න දීලා තියෙනවා දෙන්නෙකුට. ඉතින් මොකද කියන්නේ හෙට මෙහෙට කපලා ගම්මන්පිල මහත්මයා විමල් විරමංශ මහත්මයා ඉන්නේ කඩුව වනලවන්ලා කොහෙට කොටයිද දන්නේ නැහැ. මේ අද කාටුන් ඩයනා කියනවලු පක්ෂේ එයාගේ කියලා. එතකොට සජිත් ඉන්නේ එයාගේ පක්ෂේ කුලියට අරන්ද කියලා අද දිනමින කාටුන් එකේ ගහන්නේ. පංකජ රවින්ද සරදම් කියන්නේ සංචරණ සීමා අපටත් බලපායි බං කියලා. ඇයිස රයිවයිද ආණ්ඩුවෙන් පයින්න දෙයන්නේ කියලා ආණ්ඩුවට පනින්නද බලපානවා කියලා කියන්නේ කියලා සරදම් අහනවා. මේ හුරේට අපේ කොවිඩ් එක යුරෝපයකට සමානයිලු බං ඔන්න. අපේ කෑම එක නම් සෝමාලියාවට සමාන වීගෙන සර් ඉන්නේ කොවිඩ් එක යුරෝපයට සමාන වුණාට අද දවසේ අංජනගේ කාටුන් එක MD වීරරත්නගේ කාටුනේ මෙවර වෛරසය පිටින් ආව එකක්ලු. එතකොට ඉස්සෙල්ලා තිබුණේ එතකොට අපේ රටේ හදපු එකක්ද? අද දවසේ මර්සිපාලයාගෙන් අහනවා. අද ඉහිලා මේ විදිහට ගුරුතුමා ලංකාවේ කොවිඩ් වෛරසය ප්‍රබලයිලු දෙවනේ රැල්ලේ මුල යුක්‍රේන්ලු. එහෙනම් දැන් අපි කන්නේ යුක්‍රේන් පරිප්පු. කොහොමත් ඉතින් පරිප්පු යුක්‍රේනුනුත් එනවා ලංකාවට. ඔන්න ඒ පරිප්පුවක් තමයි මේ තියෙන්නේ. නිරෝධායනය වෙන තැන්වල අඩුපාඩු ගොඩයිලු ෆේක්බුක් කියන්නේ ඡන්දයක් ළඟ තිබ්බනම් කිසිම අඩුවක් නැහැ කියලා තමයි අද ජයරත්න වික්‍රමසිංහ කියන්නේ. අද දෙරන වෙබ්බුවාටයි වෙබ්බුයිටයි වෙලා තියෙන කතාව තමයි මේ ගෙන එන්නේ. අනේ මේ රැල්ල එන්න කලින් වඩා ගොඩා
මේ රැල්ල කලින් රැල්ලට වඩා ගොඩක් වෙනස් වෙලා එන්නේ නේදානය කියලෙවරලා වෙබ්බුවාගේ නෝන කියනවා රජයෙන් නැවත 5000 ඇඳිරි නීතිය දන් ප්‍රදේශවල ජනතාවට දෙනවා කියන පත්තරේ බලන ගමන් ඉන්න වෙබ්බුවා කියන පාර වේ කියපු කතාව අහලා නෝන කියනවා ඒක ඇත්ත මේ පාර රටම වැහුවත් ආණ්ඩුවේ මැති ඇමතිරු 3-2 බලෙත් එක්ක යෝධ රැල්ලක් වෙලා අපිට උදව් කරන්න ඒ කියලා හිතෙනවානේ මොකද දැන් 3-2කුත් තියෙන එකේ ඔක්කොමත් ගත්ත එකේ අපිට යෝධ විදියට යෝධ බලෙන් උදව් කරයි කියලා යෝධ බලෙන් තියා පැත්තකන කියලා තමයි කට්ටිය කියන්නේ. මේ අතරේ තමයි අද හසන්ත විජේනායකගේ කාටුනෙන් කියන්නේ මේ මාර වැඩේ වෙලා තියෙන්නේ. මොකද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාට දේශබන්දු තෙන්නකෝන් මහත්මයාට තමයි බස්නාහිරින් පනින කට්ටිය අල්ලන්න තියෙන්නේ. මොකද ඉතින් බස්නාහිර පළාත භාරය එතුමට හින්දා. ඇඳිරි නීතිය ASCII ගෙම්බෝ පනිනා වගේ එහෙම් පනිනවා මෙහෙම් පනිනවා. ඕක බලාගෙන ඉන්න අජිත් රෝහණ මහත්මයා කියනවා අනිපතෙන් අන්න පැන්න මෙන්න පැන්නා කියලා වෙලා ඇල්ලුවමද කියලායි එහෙන් කියන්නේ කියලා මේ කාටුනේ කියන්නේ. මේ අතර අපි වැඩසටහන අවසන් කරන්න යන්න නේද තලන්ගේ කියන්නේ තලන්ගේ කවියෙන් පළවෙනි රැල්ල කරමින් සද හටමදුරු රැකගති අපේ දිවි සුව ඇමතිනිය ගරු දහසක් රැලි ආවද කැඳවා රටට මරු අපි බිය නොවන්නෙමු එතුමිය සිටිනතුරු කියලා තමයි අද දවසේ ලංකාදීප කාටුනෙන් කියන්නේ. ආපහු පාරක් හාදුවක් දෙන්න පුළුවන් මේ එතුමියට මේ රැල්ල මැඩ පැවැත්වුවොත් කියලා අපි විශ්වාස කරමු. Sri Lanka's breakfast show.